හරි. අපි ගිය සතියේදී අන්තිමටම කතා කරා මම ප්‍රශ්නයක් දුන්නා සත්‍යතාව වගුවක් අඳින්න ඒ වගේම තාර්කික පරිපථය අඳින්න කියලා. මම හිතන්නේ හැමෝම මේකට උත්තර ලියලා ඇති. මම දීපු ප්‍රශ්නේ මට මතක හැටියට A ධන B වගේ එකක්. පොඩ්ඩක් මම ඒක බලන්නම්. පොතේ තිබුණු ප්‍රශ්නයක් එහෙමම දුන්නේ. ඔව් ඒක තමයි දීලා තියෙන්නේ. A ධන B. මේකට හැමෝම පරිපථය ඇඳලා ඇති මම හිතන්නේ. මම මේකට පරිපථය අඳින්නම්. මේකේ පරිපථය වෙන්න ඕනේ මේ විදිහට මුලින්ම අපි මේක කරන්න ඕනේ පුතේ වරහන් ඇතුලේ තියෙන දේවල්. අපි දන්නව කරන්න ඕනේ පිළිවෙල brackets not and o කියලා. වරහන් ඇතුලේ තියෙන දේවල් ඔව් තුන්වෙනි එක මම කරන්න කියලා කිව්වේ නෑ මම ඒක දැන් දෙනවා කරන්න. හරි. අපි මුලින්ම පුතේ වරහන් ඇතුලේ තියෙන දේවල් කරන්න කියන්නේ brackets not and o කියන පිළිවෙලට. ඒතර brackets ඇතුලේ තියෙන්නේ පුතේ o gate එකක්. O gate එකක් නම් ඔන්න ඔය වගේ හැඩයක් තමයි යාට එන්න ඕනේ. O gate එකට. එදින O එකක්. දැන් O එකට inputs දෙකක් තියෙනවා. A B කියලා මෙන්න A කියලා input එකක්. මෙන්න B කියලා input එකක් තියෙනවා. ඊපස්සේ යාගේ output එකකුත් තියෙනවා. ඔය O එක. ඒතර අපි මෙතන A අකුර ලියනවා යාට A මෙතන ලියනවා B inputs දෙක A B කියලා. ඔය inputs දෙක තමයි වෙන්නේ. ඊට පස්සේ පුතේ මේක ප්‍රතිඵලය A කියන එකත් එක්කම AND gate එකක් ඇතුලෙන් යනවා. dot එක කියන්නේ පුතේ AND gate එකක්. උතර අපිට නම් උඩින් ගන්නත් පුළුවන් A කියන එක. එහෙම නැත්නම් එනේ මම දැන් මෙතන උඩින් ගන්නම්. මෙහෙම ගන්නත් පුළුවන් මෙයා උඩට මෙතනට ගෙනහිල්ලා. ආයි මේ පැත්තට අරගෙන මෙහෙම පහත් කරලා ගන්න පුළුවන් ඕනවා. මේ විදියට. ඒතර ඒ දෙන්නම යනවා පුතේ මොන ගේට් එකක්ද? AND ගේට් එකක්. ඒතර AND ගේට් එකක් නම් මෙන්න මේ හැඩේ තියෙන්නේ AND ගේට් එකේදී. මෙහෙම කෙලින් ඉරක් ඇවිල්ලා මෙන්න මේ වගේ හැඩයක් AND එකට තියෙන්නේ. ඔයි වගේ AND එක ඇතුලෙන් යනවා. එතකොට තමයි පුතේ ප්‍රතිඵලය අපිට ලැබෙන්නේ. හරි. එතකොට මේ A B O එක ඇතුලෙන් ගියාම A ධන B. ඊපස්සේ මේ A එකයි A ධන B වල ප්‍රතිඵලයයි යනවා AND එකක් ඇතුලෙන්. A dot A ධන B කියලා උත්තරයක් එනවා. A dot A ධන B. හරි. කාට හරි මේ ගැටලුවක් තියෙනවා නම් මගෙන් අහන්න පුළුවන්. මේක සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා නම්. ඊට පස්සේ මම මේකට කිව්වා සත්‍යතාව වගු අඳින්න කියලා. ඒතර සත්‍යතාව වගු අඳිනකොට පුතේ මේකේ තියෙන inputs දෙකයි A B කියලා. inputs දෙක නම් අපි දන්නවා අපිට අගයන් කීයක් ලියන්න පුළුවන්ද? inputs දෙකයි අපිට අගයන් ලියන්න පුළුවන් 4ක්. එතකොට අපි inputs දෙක මුලින් ලියාගමු. මම මේ B කියන තීරුවේ ලියනවා 0.1 0.1 B එකේ ලියුවා A එකේ ලියනවා 0.2යි 1.2යි. අපි ගිය සතියේ එහෙම කතා කරා 0.2යි 1.2යි. දැන් පුතේ මුලින් අපි O එක තමයි මුලින් උනේ වරහන් ඇතුලේ තියෙන දේ. ඊට අපි මෙතනින් ලියා ගන්නවා A ධන B කියලා. AOB වල ප්‍රතිඵලය. ඊළඟට අපි ආයෙ ලියා ගන්නවා A and A dot AOB වල ප්‍රතිඵලය. AOB වල ප්‍රතිඵලය. මොනවම ලියලා තියා ගන්න ඕනේ පුතේ. එතකොට අපි AOB හොයා ගන්නවා මේ තියෙන AB මෙතන ප්‍රතිඵලය AOB වෙන්න ඕනි. එතකොට AOB වල ප්‍රතිඵලය අපි මෙතනින් ලියමු. බිඳුවයි O එකක් ඇතුලෙන් ගියාම බිඳුවයි 1යි O එකක් ඇතුලෙන් ගියාම 1යි O ගේට් එකේදී 1යි බිඳුවයි 1යි ඒත් 1යි O එකේදී එක් ආදානයක් හෝ සත්‍ය නම් ප්‍රතිදානය සත්‍ය වෙනවා. මතක තියාගන්න ඕනි. ඊට පස්සේ ප්‍රතිදේ AOB උත්තරේ තියෙනවා. මෙන්න මේ AOB එක්කෙනයි මෙතන ඉන්න A කියන කෙනයි යනවා AND ගේට් එකක් ඇතුලෙන් AOB කියන කෙනයි A කියන කෙනයි යන AND එකක් ඇතුලෙන්. උතර අපි ලියනවා මෙන්න 0.2
බිඳුවයි ඇන්ඩ් එකක් ඇතුලෙන් යන්නේ? උත්තරය බිඳුවයි ඇන්ඩ් එකක් ඇතුලෙන් ගියාම බිඳුවයි. ඊපස්සේ එකයි බිඳුවයි ඇන්ඩ් එකක් ඇතුලෙන් යනවා. එකයි බිඳුවයි. උත්තරය බිඳුවයි. ඊට පස්සේ එකයි ඇන්ඩ් එකක් ඇතුලෙන් යනවා. එකයි ඇන්ඩ් එකක් ඇතුලෙන් එකයි. ආයිමත් එකයි ඇන්ඩ් එකක් ඇතුලෙන් යනවා. උත්තරය එකයි කියලා එනවා. උතර මෙන්න මෙහෙම උත්තරයක් එන්නේ පුතේ අන්තිමට 0.2 1 කියලා. 0.2 1 හරිද? මතක තියාගන්න ඕනේ. ඕක තමයි ඒ දී ප්‍රශ්න උත්තරේ. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් මගෙන් අහන්න ඕනේ. මේ වගේ සත්‍යතාව වගු වඳින්න පුතේ පේපර් එකේදී එනවා. හරිද? සත්‍යතාව වගු වඳින්න එන්න පුළුවන්. හරි. අපි තව ප්‍රශ්නයක් ලියා ගමු. තව එකක්. ගැටලුවක් තියෙනවා නම් මගෙන් අහන්න මොනවා හරි පුතේ. තව එකක් ලියා ගමු. අපි පොතේ තියෙන එකක් මම ලියන්නේ. A ධන B මම ලියන්නම්. A ධන B වරහණක් තියෙනවා ඒකට. dot A dot C bar. මෙන්න මෙහෙම එකක් තියෙන්නේ. A ධන B dot can and A dot C bar කියලා. A dot C bar. හරි. ලියන්න පුතේ මේකට තාර්කික පරිපථය අඳින්න ඕනි. සත්‍යතාව වගු අඳින්න ඕනි. මේ ප්‍රශ්නෙට තාර්කික පරිපථය සත්‍යතාව වගුව. මම කිව්වා අර අපි කරන පිළිවෙල වරහන් ඇතුලේ තියෙන දේවල් මුලින් ඊට පස්සේ not and o වරහන් ඇතුලේ තියෙන දේවල් දැන් දෙකක් තියෙනවා නම් කැමැති වරහණක් මුලින් කරන්න. ඒක ප්‍රශ්නයක් නෑ. පරිපථය අඳින්න. පරිපථය අඳිද්දි මොන හරි ගැටලුවක් මතුවෙනවා නම් මගෙන් අහුවට කමක් නෑ. මුලින් හැබැයි උත්සාහ කරනවා නම් වැඩිය හොඳයි. කවුරු හරි උත්තර ලියලා ඉවර නම් ඒත් මට කියන්න. මට මීටින් එකේ රෙකෝඩින් එක අර වෙලේ ඔන් කරගන්න බැරි වුණා. අමතක වුණා.
තව විනාඩියක් දෙන්නම්. ලබන සතියේ අපි බොහෝ විට අලුත් පාඩමක් පටන් ගන්නවා. ඒතකොට ඒකට ටියුට් එකක් දෙනවා මේ පාඩමට. ඒක සත්‍ය ආයතනෙන් ලබා ගන්න පුළුවන් ගාල් ළමයින්ට. එහෙම නැත්නම් බද්ධකම ළමයින්ට බද්ධකම සිග්මා ආයතනය ලබා ගන්න පුළුවන්. මම මැසේජ් එකක් දාන්නම්. හෙට මම ගෙනිහින් දෙනවා. හෙට 12න් පස්සේ වගේ ගන්න පුළුවන් ඔයාලට. පස්වෙනි පාඩමට දාලා ටියුට් එක. එහෙම නැත්නම් මම ගෲප් එකට දැම්මම print out එකක් ගන්නත් පුළුවන්. කැමති නම්. PDF එකක් ඕන නම් දෙන්න. හරි. දැන් උත්තර ලියලා ඉවර ඇතිනේ. දැන් සචිත් ලියලා ඉවරයි. සර් පොඩ්ඩක් ඉන්නකෝ. හරි. අයාස් ලියලා ඉවරද? අයාස් මයික් එක ඔෆ් කරගන්න ඕනේ. අයාස්ගේ මයික් එකෙන් තමයි සද්දයක් එන්නේ ටික් ටික් ගගා. හරි දැන් හැබැයි කාලය හොඳටම ඇති. මේකට උත්තර ලියන්න. ලියලා ඉවරයි නේද නිපුන්? ධනංජය? නෑ සර් තාම හොඳයි. මේක දැන් y.z කියන එක y.z වෙලා තමයි නොට් එකක් ඇතුලෙන් යන්නේ. හරි y.z කියන එක වෙලා ඉවරලා තමයි නොට් එකක් ඇතුලෙන් යන්නේ. හොඳේ. අර කැඩුණු බා එකක් ආවොත් තමයි කලින් වෙන්නේ. මේ තියෙන්නේ NAND එකක්. දන්නවනේ ඒකනේ අපි කලින් කතා කරා මෙහෙම ගේට් එකක්. y. ඒ කියන්නේ y NAND z ඔය තියෙන්නේ. මයික් ඔටෝමැටිකලි ඔන් වෙනවද මන් දන්නේ නැහැ. ඔන් වෙනා එකේ මයික් ඕෆ් කරගන්න ඕන. Taman. මම දැන් නම ආයි පාරක් කියන්න ඕනේ නැහැ නම් වෙන වෙනම. කීප වතාවක් කියලා හරියන්නේ නැත්නම් ඒ ක්ලාස් එකෙන් අයින් කරලා දාන වෙලින්. දැන් මම අද ඉස්කෝලේත් මම අද උදේ මේ පාඩම කරා. එතකොටත් එහෙමයි. පටන් ගන්නකොටම සමහර ළමයි නිකන් අනවශ්‍ය දේවල් කරමින් ඉන්නේ. හරි. දැන් වෙලාව වැඩි පුතේ හොඳටම. අපි බලමු උත්තරේ. දැන් මේකේ තියෙන පුතේ x ධන y.z bar. උතර අපි දන්නවා මෙතන මුලින් වෙන්න ඕනේ අපි දන brackets ඊට පස්සේ not and o. උතර මෙතන and එකක් තියෙනවා. ඒ කියන්නේ and එකක් නැන NAND එකක් තියෙන්නේ. උතර අපි ඒක මුලින් කරන්න ඕනේ.
ඒ කියන්නේ මෙන්න y.z bar කියන එක. හරි. එතකොට y.z bar කියන එක කරන්න නම් අපි AND gate එකක් අඳිනවා. AND එකක් මෙන්න AND එකක් අඳිනවා. AND එකක්. එතකොට මෙයාට inputs දෙකයි තියෙන්නේ. මෙයාට inputs දෙකක් තියෙනවා y z කියලා. එතකොට මම inputs දෙක ලියා ගන්නවා y z කියලා. y අනිත් එක්කෙනා z. z inputs දෙක ලිව්වා. ඊට පස්සේ මෙයා පුතේ AND එක ඇතුලෙන් ගිහිල්ලා ඊට පස්සේ යනවා not එකක් ඇතුලෙන්. එතකොට අපි වෙනවම not එකක් දැන් අඳින්නේ නැහැ. අපි ඒකට මොකද කරන්නේ? අර NAND gate එකක් අඳින්නේ කෙලින්ම මෙතනින් දානවා මෙන්න not එක. එතකොට පුතේ අපි වෙනමම not එකක් අඳින්නේ නැහැ. ඒක මතක තියාගන්න ඕන හොඳට. මෙහෙම තමයි දාන්නේ. එනේ gates අවම ප්‍රමාණයකින් පුළුවන් තරම් අඳින්න ඕනේ. AND එකටම not එකක් සම්බන්ධ කරා. එතකොට NAND එකක්. දැන් මේ NAND එකේ ප්‍රතිඵලය අපි මෙතනින් අඳින්න ලියනවා y.z bar. y.z වලට සම්පූර්ණ bar එකක් එන්නේ. ඊට පස්සේ x කියලා input එකක් තියෙනවා. අපිට උඩින් ඒ input එක ගන්න පුළුවන් ඕන නම් මෙන්න x කියන input එක ගත්තා. ඔන්න x කියන input එකයි මෙන්න මේ y.z bar කියන එකනයි අපි යවනවා මොකද gate එක o gate එකක් ඇතුලෙන් මෙන්න අදින o gate එකක් o එකක් ඔන්න o gate එකක් ඇඳා දැන් එයාගේ ප්‍රතිඵලය අපි ලියනවා මෙතනින් අවසන් ප්‍රතිඵලය තමයි මෙතනට එන්නේ මෙන්න මෙහෙම ප්‍රතිඵලයක් තියෙන්න ඕනි මෙහෙම ඇඳ මේ මෙතන x කියලා දාලා තියෙන්න ඕනිය මේක හරියයි කවුද ඉන්නේ දැන් මේක හරියටම ඇඳපුවා කවුද ඉන්නේ සර් x යටින් ඔව් කමන්න එක නේ යටින් x ගත්තත් කමන්නේ නැහැ ඒක කිසි ප්‍රශ්නයක් නැහැ අර දැන් 5 දෙනෙක් අත ඔස්සගෙන ඉන්නවා ඊ ගොඩක් අය ඉන්නෝ දැන් 10ක් විතර හරි මේක හරිනම් බොහොම හොඳයි කියන්නේ මේක අමාරු එකක් නෙවෙයි තමන්ට ඒ කියන්නේ මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් මේක සම්බන්ධයෙන් අහන්න පුළුවන් මගෙන් ගැටලුවක් තියෙනවා නම් අහන්න මගෙන් දැන් මේකෙදි පුතේ අපි ඉස්සෙල්ලා වගේම මේකේ inputs තුනක් තියෙනවා inputs තුනක් මම මෙන්න මේක පොඩක් මකනවා දැන්ට එතන අඳින්න ඕන අනිවාර්යෙන් ඉරි කැල්ලක් මං චූටි එකක් අඳිනවා ඊටමදි වෙන නිසා නැත්නම් හරි inputs තුනක් තියෙන්නේ එතකොට මේ inputs තුන අපි ලියා ගන්නවා මුලින්ම ඉස්සෙල්ලා වගේම x on x x ඊළඟ input එක y ඊළඟ input එක z xy z කියලා. දැන් inputs තුන ලියාගත්ත පුතේ inputs තුන නම් අපි දන්නවා අගයන් කීයක් ලියන්න පුළුවන්ද? inputs තුන නම් අගයන් කීයක් ලියන්න පුළුවන්ද? 8ක්. අගයන් 8ක් ලියන්න පුළුවන්. අපි දන්නවා අගයන් 8 මොනවද කියලා. z කියන එකේ අපි ලියන්නේ මොන අගයන්ද? z කියන එකේ ලියන අගයන් ටික 0.1 ඔව් අන්න ඒ වගේ 0.1 කියලා අට පාරක් ලියනවා ඔය වගේ. y කියන එකේ ලියන අගයන් ටික අපි දන්නවා මේක රටාවක් පුතේ. දැන් කවුරු හරි ළමයෙක් හිතනවා නම් මොකක් කොහොමද මේක ලියන්නේ කියලා. මේ රටාව මතක තියාගන්න කියලා මම කිව්වා. 0.2යි 1.2යි අය 0.2යි 1.2යි ඔය විදියට. හරි ඒ රටාවට ලියන්න ඕනි. ඊට පස්සේ x වල ලියන වගයන් ටික x වල 0.4යි 1.4යි 0.4යි 1.4යි ඔය විදිහට රටාව අපි ලිව්වා. දැන් 1 වැඩි වුණාද නැහැ? මෙන්න මෙයා මම පොඩ්ඩක් උඩට උස්සනවා. ඔය විදිහට. දැන් ඊට පස්සේ අපි හොයාගන්න ඕන පුතේ x.y වල ප්‍රතිඵලය x.y ඒ කියන්නේ x.y බා නම් x nan y වල එකපාරට හොයන්න පුළුවන් නම් ඒත් කමන්නේ නැහැ. හැබැයි මෙහෙම හොයාගත්තොත් අපිට වැරදීම් සිද්ධ වෙන අවස්ථා ගොඩක් අඩුයි. අපි ලියනවා x.y වල ප්‍රතිඵලය. y.s sorry වැරදුනා.
y dot z වල ප්‍රතිඵලය y dot z හොඳයි වැරදුනා මට y dot z වල ප්‍රතිඵලය y dot z ප්‍රතිඵලය හොයා ගන්නවා y dot z මෙන්න y ඉන්නවා z ඉන්නවා dot කියන්නේ මොකද්ද ගේට් එක පුතේ and gate and එකක් ඇතුලෙන් යනකොට ප්‍රතිදානය එක වෙන්නේ මොන අවස්ථාවේදීද and එකේ ප්‍රතිදානය එක වෙන්නේ ආදාන සියල්ලම සත්‍ය නම් සත්‍ය ඔව් ආදාන සියල්ල සත්‍ය නම් දැන් y බිඳුවයි z බිඳුවයි උත්තරය බිඳුවයි y බිඳුවයි z එකයි උත්තරය බිඳුව බිඳුවයි y එකයි z බිඳුවයි උත්තරය බිඳුවයි y එකයි z එකයි එකයි උත්තරය එකයි y බිඳුවයි z බිඳුවයි උත්තරය බිඳුවයි බිඳුවයි y බිඳුවයි z එකයි බිඳුවයි බිඳුවයි y එකයි z බිඳුවයි බිඳුවයි මෙන්න y ත් එකයි බිඳුවයි z උත් එකයි y ත් එකයි z කියන එකත් එකයි 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 හරි එනේ ආදානයන් සියල්ල සත්‍ය නම් ප්‍රතිදානය සත්‍යයි දැන් මෙතන ආදානයන් තියෙන්නේ y z විතරනේ ඒකේ ආදානයන් සියල්ල සත්‍යයි ප්‍රතිදානය සත්‍ය වුණා දැන් අපි හොයාගන්නවා y.z වල බායක ඊළඟට එකත් එතන හොයලා තියමු එතකොට ලේසි y.z කියන එකේ y.z කියන එකේ බායක ඒ කියන්නේ යාගේ not එක නේ එයා අනාරක ප්‍රතිඵලය නැති වුණානේ එතන ප්‍රතිඵලය පේන්නේ නැති ආයක මැකිලා මගේ අතින් ඉන්නේ මම පොඩ අන්ඩු කරගෙන යන්නම් බලන්න හරියන්නේ නැහැ එතන යාගේ ප්‍රතිඵලය හොයාගන්න නැහැ මම ආයි පාරක් ලියන්නම් y.z වල ප්‍රතිඵලය එතන මම මෙතනින් ලියාගෙන යනවා මයික් මණ්ඩල ලියාගෙන යන්න එන්නේ බිඳුවයි 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 එකයි i බිඳුවයි 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 එකයි ඔව් කිව්වට අහන්නේ නැහැ මේ මයික් එකක් ඔන් කරගන්න කවුරු හරි හැමතිස්සෙම හරි දැන් i off හරි ඔන්න ඔක තමයි ප්‍රතිඵලය පුතේ දැන් අපි හොයාගන්න ඕන y.z කියන එකේ බායක එතන මම y.z එයාගේ not එක හොයන්නේ මේ not එක. උතර එයාගේ not එක කියන්නේ පුතේ අපි දන්නවා එයාගේ ප්‍රතිවිරුද්ධ ප්‍රතිඵලය. ඒ කියන්නේ y.z බිඳුව නම් එයා not එකක් ඇතුලෙන් ගියාම ප්‍රතිඵලය එක නම් හැමතිස්සෙම ප්‍රතිඵලය බිඳුවයි. උතර මෙතනින් එනවා 1යි 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 i බිඳුවයි 1යි 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 බිඳුවයි කියලා. තේරුණාද දන්නේ කරපු විදිය y.z බිඳුව නම් y.z බා කියන්නේ එකයි y.z කියන්නේ එක නම් y.z බා කියන්නේ බිඳුවයි ආදානය කරන එකේ ප්‍රතිවිරුද්ධ ප්‍රතිඵලය තමයි not එක ඇතුලෙන් ගියහම ලැබෙන්නේ දැන් ඊට පස්සේ අපි ලියනවා ප්‍රතිඵලය අවසාන ප්‍රතිඵලය x ධන y.z බා කියලා x ධන x ධන y.z බා කියන එක. දැන් y.z බා අපි දන්නවා x කියන එකේ ප්‍රතිඵලය මෙතන කොනේම ඉන්නවා x කියන තීරුව. මෙන්න y.z බා ඉන්නවා. දැන් ඒ දෙන්න යනවා මොකද්ද පුතේ ගේට් එක? ඒ දෙන්න යනවා ගේට් එක. O ගේට් එක. O ගේට් එකේදී අපි දන්නවා ප්‍රතිඵලය O ගේට් එකේ ප්‍රතිඵලය එකක් වෙන්නේ මොන අවස්ථාවේදීද? O කියන්නේ එකක් ආදාන එකක් පමණ සත්‍ය වූ විට ආදානයන් දෙකම සත්‍ය වුණොත් and gate එක නෑ මං අහන්නේ දැන් O එකට නෑ ඇල්ෆබෙටික් කෝඩ් එකකටම දැන් මේ වගුවේ ඇල්ෆබෙටික් කෝඩ් එකකටම ලෙටර්ස් ලියන්න ඕන කියලා එකක් නෑ හොඳේ. එහෙම ප්‍රශ්නයක් නෑ. සාමාන්‍යයෙන් ඇල්ෆබෙටික් කෝඩ් එකකට ඉලක්ක මොන හරි අකුරු ටිකක් දෙන්නේ. ඒ ඕඩර් එකටම ලියන්න ඕන කියලා නීතියක් නෑ හොඳේ. මේ xyz මාරු කරත් z yx කියලා දැම්මත් මේ උත්තර එනවා ගානට.
කිසි ප්‍රශ්නයක් නැහැ. ඇල්ෆබෙටික් කෝඩ් එකට ලියන්න ඕන කියලා නීතියක් නැහැ එහෙම එකක්. හරි. O එකේදී පුතේ මතක තියාගන්න ඕනි ආදානයන් එකක් හෝ සත්‍ය නම් ප්‍රතිඵල එකයි. එකක් හරි ගියත් හරි ආදානයන් ඔක්කොම හරි ගියත් එකයි. එකක් හෝ සත්‍ය නම්. අවමය එකක් සත්‍ය නම් ප්‍රතිදාන එකක් වෙනවා O එකේදී. හරිද පුතේ? එකක් පමණක් නෙවෙයි. එකක් හෝ සත්‍ය නම් ප්‍රතිඵලය එකයි. දැන් මෙන්න x බිඳුවයි y.z එකයි. උත්තරය එකයි. y.z බා එකයි. එකයි. x බිඳුවයි y.z y NAND z උත්තරය එකයි. උත්තරය මොකද්ද? එකයි. Right. x බිඳුවයි y.z බා කියන එක එකයි. උත්තරය එකයි. එකයි. x බිඳුවයි y.z බා කියන එක නත් බිඳුවයි. බිඳුවයි. අන්න බිඳුවයි. x එකයි y.z බාත් එකයි. 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 x එකයි y.z බා කියන කෙනත් එකයි. උත්තරය එකයි. x එකයි y.z බා කියන කෙනත් එකයි. 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 x එකයි y.z බා බිඳුවයි. උත්තරේ එකයි. එකයි. හරි. ඔන්න ප්‍රතිඵලය. මෙන්න අපිට අවසාන ප්‍රතිඵලය එනවා වගුවේ. කාගේද මේක හරි ගියේ? සත්‍යතා වගුව හරි ගියේ කාගේද? හරි. ගොඩක් අයගේ හරි නේ. බොහොම හොඳයි. හරි. සත්‍යතා වගුවත් හරිනම් බොහොම හොඳයි. නෑ x කියන එක යටින් ඇඳම වැරද්දක් නෑ. හොඳයි. දැන් මේ x කියන එක උඩින් ගන්න ඕන කියලා නීතියක් නෑ. මෙතන x කියන එක y z ඊට පස්සේ x කියන එක දැම්මත් කිසිම වැරද්දක් නෑ ඒක. මම ඉස්සෙල්ලත් ඒක කිව්වා. ඒකේ කිසි ප්‍රශ්නයක් නෑ. මම මේ උඩින් දැම්මේ ඔයාලට පල්ලෙහෙන් ගත්ත කියලා කිසිම ගැටලුවක් වෙන්නේ නෑ. ඔව් ඉන්පුට් දෙකක් ආවොත් පුතේ අගයන් ලියන්න පුළුවන් 4යි. එතකොට එන්නේ xy හරි y z හරි එහෙමනේ. එතකොට අපි දන්නවා හැමදෙස්සම දකුණු පැත්තේ තියෙන තීරුව ලියන 0.1 4 නම් 4 පාරක් ලියනවා. ඊට පස්සේ එකේ ලියනවා 0.2යි එකේව 2යි. මෙතනක් තියෙන්නේ එහෙම 8ක් වුණාම මේකේ තියෙන 0.1 8 පාරක් එතකොට 0.2යි එකේව 2යි 0.2යි එකේව 2යි මේකේ තියෙන 0.4යි එකේව 4යි කියලා. හරි. ඒතර සත්‍යතාව වගුව ඇඳලා තියෙන්න ඕනි. සත්‍යතාව වගුවේ වගුව ඇඳලා තිබිය යුතුයි. හරි. තව එකක් දෙන්නම්. මේක ටිකක් ඒ කියන්නේ ප්‍රමාණයෙන් විශාලයි. සත්‍යතාව වගුව සංකීර්ණ නැහැ. අමාරු එකක් නෙවෙයි. බලන්නකො මේකට ලියන්න පුළුවන්ද කියලා. පින්තූරේ අඳින්න ගියාම පරිපතේ අඳින්න ගියාම ටිකක් කල්පනා කරන්න වෙනවා. පරිපතේ අඳිද්දී එහෙම නැතුව කිසි ගැටලුවක් නැහැ. කාටවත් මේක ඇඳ ගන්න ඕනද පුතේ මේ කියපු දේ? වෙලාව ඕනද? හරි ඕනේ නැහැනේ. ඕනේ සර්. අන්න. ආවන්න. මම ඊළඟ ප්‍රශ්නේ මම මෙතන උඩින් ලියනවා එතකම්. එකපාරට ලියා ගන්න එපා මම ලියලා ඉවරනකම් පොඩ්ඩක් ඉන්න. පොඩි ප්‍රශ්නයක් මට දැන්. ආයෙ ලියන්නම් මම. හරි සර්. හරි. මෙන්න මේක තමයි ඒ ප්‍රශ්නය. A බා ධන B A බා ධන B එකට වරහණක් තියෙනවා ධන B බා A බා
ධන b ධන b bar හරි එයාට මේ ගේට්ස් තියෙනවා පුතේ මධ්‍ය සැකසුම් මේකකේ තියෙනවා එහෙම නැත්නම් ගිනි අනතුරු ඇඟවීමේ සංඥා පද්ධති වල වාහනයක දොරවල් ඇරෙන වහිනකොට අර ලයිට් එකකින් අනතුරු අඟවන්න ඒ කියන්නේ දොරවල් වැහිලා නැහැ කියලා අඟවන්න සීට් බෙල්ට් දාලා නැහැ කියලා අඟවන්න ඒවයි ලොජික් ගේට්ස් තියෙන්නේ ඒ හැම එකේම හරි මෙන්න ප්‍රශ්නේ ලියන්න උත්තර මුලින් පරිපතය අඳින්න තාර්කික පරිපතය ඊට පස්සේ සත්‍යතාව අගු අඳින්න අපි ඔය වගේ ඔතනින් නවත්තලා ඊට පස්සේ වෙනත් කොටසකට යනවා දැන් මේ අන්තිම එක ගැන හරියට උත්තරේ ලියන්න අපි ගාව වරහන් ඇතුලේ තියෙන දේවල් not and o අනුපිළිවෙලට තමයි කරන්න ඕනේ brackets not and o මේකේ ඉන්පුට්ස් තියෙන්නේ දෙකයි තව විනාඩි දෙකක් දෙන්නම්
හරි. දැන් හරි නේද පුතේ උත්තර ලියලා ඉවරයිනේ. සර් සත්‍යතාවක් ගොත් අඳින්න. ඔව් ඔව් සත්‍යතාවකවත් අඳින්න ඕනේ. සචිත් සත්‍යතාවකගේ අවසාන ප්‍රතිඵල ටික දාන්නකෝ මැසේජ් එකේ. මම තාම දන්නේ නැහැ උත්තරේ මොකද්ද කියලා හරියට මම ඉඳලව තමයි බලන්න වෙන්නේ. හරි. හරි හරි ඔක තමයි එන්නේ. හරි මේ අත උස්සපයි කල්ලි වරද? හරි පුතේ අපි දැන් උත්තරේ බලමු මම හිතන්නේ තව කාට හරි වෙලාව ඕන නම් පොඩ්ඩක් කියන්න පුතේ මට එතකොට ඉන්න පුළුවන් ඔයා උත්තරේ ලියනකම් පොඩි වෙලාවක්. සර් ටිකක් වෙලා ඉන්න පුළුවන්ද? හරි. ඔව්. ඊළඟට පස්වෙනි පාඩම කරනවා. ඒක අපි ඉක්මනට කල් ඉවර කරනවා මේ ටියුට් එකක් දීලා කරන්න. එතකොට ඉක්මනට අපිට ඉවර කරන්න පුළුවන්. මේ මාසේ ඉවර වෙන කලින් ඉවර කරත හැකි. පස්වෙනි පාඩම. හරි පුතේ දැන් වෙලාව ඇති මම හිතන්නේ හොඳටම මම තාර්කික පරිපතය ඇඳලා පෙන්නන්න නැහැ සංඛ්‍යාංක පරිපතය නම් තාර්කික පරිපතය කිව්වත් සංඛ්‍යාංක පරිපතය කිව්වත් ওই දෙකම එකයි. දැන් මේකෙදි මම කලින් ඔයාලට කිව්වා අපි මුලින්ම කරන්න ඕනේ බ්‍රැකට්ස් වරහන් ඇතුලේ තියෙන දේවල්. ඒතර අපි බ්‍රැකට්ස් not and o කියලා පිළිවෙලට කරන්නේ. ඒතර බ්‍රැකට්ස් ඇතුලේ තියෙන්නේ a බා ධන b කියලා එකක්. ඒතර ධන කියන්නේ මොකද්ද ගේට් එක පුතේ? ඕගේ. O ගේට් එකක්. ඔන්න අපි මුලින්ම O ගේට් එකක් අඳිමු. ඔන්න O ගේට් එකක් මම අඳිනවා. O එකක්. මම වගේ නෙවෙයි ලස්සනට ඔයාලා අඳින්න. මේ වගේ නැතුව. ඒතර O ගේට් එකට පුතේ ඉන්පුට් වෙන්නේ A බා කියලා එකකුයි B කියලා එකකුයි. ඔන්න මම B කියන එක්කෙනා මෙතනින් අඳින්නම්. B කියන එක්කෙනා A බා කියන එක්කෙනා එයා නොට් එකක් ඇතුලෙන් ගිහිල්ලා එන්නේ පුතේ. ඒ කියන්නේ A බා නොට් එකක් ඇතුලෙන් ගිහිල්ලා එන්නේ. මම නොට් එකක් අඳිනවා. මෙතනින් නොට් එකක් පොඩියට අඳින්න ඒ වගේ ගේට් එකක් අඳින්න මේ වගේ තැන කියන්නේ නිකම් ෂූටියට ඇඳලා කමන්නේ නොට් එකක් කියන්නේ මේ ත්‍රිකෝණයකයි ෂූටි රවුමකුත් තියෙනවා යාට නොට් එකට මොන දැන් A තමයි එතනට ඉන්පුට් වෙන්නේ යා නොට් එක ඇතුලෙන් ගියාම A බා කියන කෙනා ওই විදියට ඉන්පුට් වෙන. ඒතර ප්‍රතිඵලයක් අපිට ලැබෙනවා. මේ ඉරි හරි කෙලින් ගන්න මම මෙහෙම ඇඳට ප්‍රතිඵලයක් අපිට ලැබෙනවා පුතේ මෙන්න මෙතනින් A බා ධන B කියලා. A බා ධන B. ඒතර අපි ප්‍රතිඵලයක් ලියා ගන්නවා නම් වැඩිය හොඳයි. මෙතනින් මම ලියා ගන්නවා A බා
මම A පොඩි කැලක් ගන්නම් උඩින් ධන B කියලා. A බා ධන B. හරි. ඔය තියෙන A බා ධන B. දැන් ඊට පස්සේ පුතේ ඊළඟට දැන් අපි මේක කරලා ඉවරයි. ඊට පස්සේ අපි කරන්න ඕනේ මොකක්ද ඊළඟ ගේට් එක කරන්න ඕනේ? brackets not and or. මොකද කරන්න ඕනේ? brackets not not and ඊළඟට or. not කියන්නේ Not. මොකක්ද not එක? බා තියෙන්නේ බා තියෙන එක කරන්න පුළුවන් ඕනම් මෙන්න මෙහෙම. හරි අපි ඔන්න මෙන්න මෙතනින් A කියලා දැන් දැම්මා. මෙතනින් B නේ. B කියලා එකක් දැම්මා. B not එක ඇතුලෙන් යවලා විතරක් තියන්න පුළුවන්. එහෙනම් මෙන්න B කියන එක නා ගත්තා මෙතනින් පල්ලෙහාට. දැන් අපි මේක මුලින් කරන්න ඕන නම් මෙයාව පල්ලෙහාට ගත්තා. එයාව යවනවා not එකක් ඇතුලෙන්. හරි එයාව මෙන්න මේ හරිය not එකක් ඇතුලෙන් යවනවා. එච්චරයි අපිට කරන්න පුළුවන් හැබැයි. මොකද එයත් එක්ක ඉන්නේ කවුද පුතේ තව? not එකක් එයාගේ තියෙන මේක හරි. ඕ ගේට් එකක් O තියෙනවා gate එකක්. ඒතර O gate එක මුලින් කරන්න ඕනේ කියලා එකක් තියද? O gate එක ඔව්. මුලින් කරන්න ඕනේ කියලා එකක් තියද? නෑ. එහෙම එකක් නැහැ. නිසා දැන් මේ කිව්ව නිසා මම මේක කරන්නේ. මෙහෙම කරන්න ඕනේ නැහැ. දැන් මේ not එක මුලින් කරන්න ඕනේ කියලා කිව්වනේ. ඔන්න ඔහොම තියලා අපිට නවත්තන්න පුළුවන්. ඔන්න ඔහොම කරලා අපි මෙහෙම නවත්තලා තියෙනවා එච්චරයි. හරි ඔතනින් එහාට අපිට O එක අඳින්න බෑ. නේ? දැන් B එක not එක ඇතුලෙන් යවන්න ඕනේ. ඔන්න ඔහොම තියලා නවත්තන්න පුළුවන්. මෙතන O එකක් තියෙන්නේ. ඒක අපිට කරන්න බෑ. කරන්න මෙන්න ඊළඟට මොකක්ද දෙනවා? මොකද And. කරන්න වෙන්නේ? and එක. and එක. එතකොට A කියන එක්කෙනත් එක්ක and කරන්න ඕනේ. මොකද A බා ධන B කියන එක්කෙනා. මෙන්න A බා ධන B. දැන් A කියලා එක්කෙනෙක් ගන්න වෙනවා. A කියන කෙනා පුතේ ගන්න වෙන්නේ not එකට යන්න කලින්. මොකද මෙයාට බා එකක් නැහැ. ඒක නිසා අපි මෙන්න මෙතනින් උඩට ගන්නවා. මෙතනින් උඩට ගන්නවා A කියන කෙනා. හරි. දැන් කවුරු හරි එක පල්ලෙහා පැත්තෙන් ගත්තත් ඒත් කමන්නේ නැහැ. මෙතනින් උඩට ගන්න එක වැඩිය හොඳයි මට හිතෙන විදියට. උඩට ගත්තා. දැන් මෙයාව පල්ලෙහාට අරගෙන අපි අඳිනවා. මේ ඉරිපුතේ මෙහෙම කොටු හැඩයකට විතරයි අඳින්න පුළුවන්. මම මෙතනින් ඉඳගෙන අඳින්නම් එකක්. ඔන්න ඔය විදියට. අපි තුමේ A දෙන්නව දැන් යන්නේ මොකද්ද පුතේ ගේට් එක? A කියන කෙනයි A බාධන B කියන කෙනයි දෙන්නම යනවා ගේට් එකක්. and මොකද්ද gate gate එක? and එකක්. and එකක්. ඔව් dot එකක් කියන්නේ and gate එකක්. ඔන්න මම අඳිනවා and gate එකක්. කාට හරි පුතේ අපහැදිලි නම් මගෙන් ප්‍රශ්න අහන්න ඕන. මෙන්න and එකක්. and එකක් ඇඳා. මේ and එකේ ප්‍රතිඵලයක් එතනින් එනවා. ඒතර A and A බාධන B කියලා. ඔන්නෝම ප්‍රතිඵලයක් එනවා. ඒතර A and A බාධන B දැන් මෙන්න මේ ටික අපි කළා ඉවරයි. මේ ටික කළා ඉවරයි. ඊට පස්සේ A සම්පූර්ණ ප්‍රතිඵලයම යනවා කාත් එක්කද? A සම්පූර්ණ ප්‍රතිඵලයයි B බා කියන එක නයි යනවා. මොකද ගේට් එක? එකකින් ඔව් මෙන්න මේ සම්පූර්ණ ප්‍රතිඵලයයි. මෙන්න මෙතන B බා කියන එක නයි යනවා ගේට් එක O ගේට් එකකින්. මෙන්න අපි B ගත්ත not එකක් ඇතුලෙන් යවලා දැන් මෙතන එන්නේ B බා කියන කෙනයි මෙතනින් එනවා B බා ඔය විදියට ඔන්න එයාවයි අර උඩින් තියෙන ප්‍රතිඵලයයි දෙන්නම අපි යවනවා මෙන්න මේ ප්‍රතිඵලයයි මෙන්න මෙතන උඩින් ආපු එක්කෙනයි දෙන්නම අපි යවනවා මොකද ගේට් එක O gate එකක් O ගේට් එකක් ඇතුලෙන් O ගේට් එකක් ඇතුලෙන් මෙන්න O එකක් O එකක් ඇතුලෙන් එතකොට අන්න අර අපි ලියලා තියෙන ප්‍රතිඵලය උඩින් ලියපු ප්‍රතිඵලය එනවා හරි ඔන්න ඔහොම ඔය ගේට්ස් ටික ඔය විදිහට තියෙන්න ඕනි හරිද පුතේ මේක හරි ඔව් කාට හරි තව පැහැදිලිව බලා ගන්නවා ඔයාගේ පොතේ ඔයාගේ අච්චු පොතේ 127 පිටුවක ඇඳලා තියෙනවා හොඳයි ඔය ඇඳලා තියෙන එකක් මම දුන්නේ ඒක ටිකක් බැලුවාම සංකීර්ණයි මේක හරිනම් පුතේ බොහොම හොඳයි හරිද අතන මතක තියාගන්න ඕනි අර බ්‍රැකට්ස් ඇතුලේ තියෙන දේවල් මුලින් කරන්නේ බ්‍රැකට්ස් ඊට පස්සේ not and or බ්‍රැකට්ස් ඇතුලේ not එකක් and එකක් එහෙම තියෙන ඒවයිත් අර ප්‍රමුඛතාවය තියෙනවා බ්‍රැකට්ස් ඇතුලේ තියෙන දේවල් ඊට පස්සේ not and or අනුපිළිවෙලට කරන්නේ හරි මතක තියාගන්න ඕනි වැරදි නම් මේක අඳින්න පුළුවන්
මං ඊළඟ එක කොටසත් කියලා දීලා වෙලාවක් දෙන්නම් අඳින්න. එතකන් අහගෙන ඉන්න පුතේ. අහගෙන හිටීමත් දැන් ඔයාලට මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අහගෙන මේක නිවැරදි කරගන්න පුළුවන්. දැන් මගේ වගේම ඉඳලා තියෙන්න ඕන කියලා එකක් නැහැ. කාට හරි මේ A කියන එක ඕනනම් පල්ලෙහින් ගන්න පුළුවන්. A කියන කෙනා පල්ලෙහින් ගත්තොත් පුතේ මේ ඉරි කැපෙන ප්‍රමාණය වැඩි. ඒක නිසා තමයි උඩින් ගත්තේ. හරි. එතකොට මේ කොටු මගේ වගේම තියෙන්න ඕන කියලා එකක් නැහැ හොඳේ. මේ හැඩයට ගේට්ස් ටික තියෙන්න ඕනි. මේ කොටු රවුම් හැඩයට බෑ. කොටු හැඩයට තියුණනම් හරි මේ ලයින්ස් ඉරි. හරි මගේ වගේම තියෙන්න ඕන කියලා එකක් නැහැ. මේ තියෙන්නේ ඔයාලගේ පොතේ තියෙන ප්‍රතිඵලය. පොතේ තියෙන එක පේනවද දන්නේ? අනේ ඔව් සර්. මේ තියෙන පොත හරිද? ඕක. හරි ඒ විදිහට තිබුණනම් හරි. නැත්නම් ඔය මම ඇඳපු විදිහට තිබුණනම් හරි. හරි. ඒ කියන්නේ ඉරි එහෙම ওই ක්‍රමයටම තියෙන්න ඕන කියලා එකක් නෙවෙයි තියෙන්නේ. ඔව් සාමාන්‍යයෙන් පුතේ මේ වගේ වට නම් හම්බෙන්නේ ලකුණු දෙකක් වගේ. එතකොට එකක් වැරදුනොත් සම්පූර්ණයෙන් වැරදි. හැබැයි සමහර අවස්ථාවල දැන් ඔයාලට වාරි භාග පේපර් එකක් දුන්නොත් ලකුණු දෙකට වඩා හම්බෙනවා. එතකොට අපි මේ වෙන වෙනම තැන් වලින් ප්‍රතිඵල ලියන්න කියන්නේ වෙන වෙනම තැන් වලින් ලියන්න කියන්නේ අන්තිම ප්‍රතිඵලය වැරදුනොත් මේ කොටස් වලට ලකුණු හම්බෙනවා. ඒ වගේම තමයි සත්‍යතාව වගුවන් දිද්දි මම කර C බා කියන එක වෙනමම ලියා ගන්න එහෙම කියලා. ඒතර මගෙන් පුතෙක් කවුවා එහෙම ලියන්න ඕනද කියලා. එහෙම ලියන්න ඕනේ නැහැ. හැබැයි පුතේ සත්‍යතාව වගුවෙත් අවසාන ප්‍රතිඵලය වැරදුනොත් මුලින් කොටස් වලට ලකුණු දෙන්න පුළුවන්. ලකුණු 3-4ක ප්‍රශ්නයක් නම් අවසාන ප්‍රතිඵලය වැරදුනොත් මුලින් තියෙන කොටස් වලට ලකුණු හම්බෙන්නේ හරියට නිවැරදි තීරු ටික ලියලා තිබුණොත් පමණයි. ඒක නිසා තමයි අර හැම තීරුවම ලියන එක තමයි හොඳ අපිට. දැන් මම සත්‍යතාව වගුව අඳින්නේ. එතකොට සත්‍යතාව වගුවට මේකේ ඉන්පුට්ස් කීයක් තියෙද පුතේ? ඉන්පුට්ස් දෙකයි තියෙන්නේ. A B කියලා ඉන්පුට් දෙකයි. එතකොට අපි උඩ ටික ලියාගෙන ඉමු ওই විදිහට A B. ඊට පස්සේ අපි හොයාගන්න ඕනේ කවුද? A bar අන්න හරි A bar. ඊපස්සේ අපි හොයාගන්නවා A bar. A bar වල ප්‍රතිඵලය A bar. ඊට පස්සේ අපි හොයාගන්න ඕන A bar ධන B A bar ධන B. අනේක තේරුම් ගන්නත් ඕනේ ඒක හොයන්නෙත් අර කලින් විදියටමයි. කලින් අපි ලියවනේ brackets not and or not and or. අනේ පියවර වලට තමයි මේකත් හොයන්නේ. A bar ධන B හොයාගත්තා. ඊට පස්සේ ප්‍රතිඵලය A dot A bar ධන B A dot A bar ධන B. තර වරහන් දාගමු ඒවට. A dot A bar ධන B. තර මෙතන A bar එකක් ඕන. ඊළඟ ප්‍රතිඵලය අන්තිම එක සම්පූර්ණ එකමයි. B bar හොයන්න වෙනවා. B bar B bar හොයා ගන්න වෙනවා. මෙන්න මේ වෙන වෙනම ලියන එක ප්‍රති අපිට වාසි. උත්තර වර්ධින්නෙත් නැහැ කීයටවත්. හරි ඊළඟට අපි හොයා ගන්නවා අන්තිම ප්‍රතිඵලය. A bar එක B bar A bar සහ B bar. ඔව්. A dot A bar ධන B dot ධන B bar ඔව්. A dot A bar ධන B ධන B bar. so A bar ඔව් හරි මම සර් B bar එක A bar එකට පස්සේ ලියාගත්තට ප්‍රශ්නයක් නැහැනේ. ඔව් ඔව් ඒක ප්‍රශ්නයක් නෑ. ඒ කියන්නේ මේ මම මට හිතෙන විදිහට මේ ඔව් මෙතන B bar එක A bar ගාවින්ම ලියා ගන්න මෙතනින් ලියා ගන්නනේ. නේ පුතේ? ඔව් සර්. ඔව් එහෙම ප්‍රශ්නයක් නෑ. ඒක ප්‍රශ්නයක් නෑ. ඒක මුලින්ම හොයාගත්තට කමක් නෑ. හරි ඒක ගැටලුවක් නෑ. හරි දැන් අපි ආදානයන් ටික ලියමු අගයන් ටික. ආදානයන් ටික ලියා ගන්නවා. ඒ කියන්නේ දැන් අපි දන්නවා B වල අගයන් 4යි දැන් ලියත හැකි ඉන්පුට්ස් දෙකයි. B වල අගයන් ටික මොනවද? 0.1 ඔව් 0.1 0.1 ඉන්පුට්ස් 4යි තියෙන්නේ. A වල අගයන් 1 බිංදුව නෑ 0.2 1 1 ඔව් 0.2යි
එකයි එක හැමෝටම මතක තියෙන්න ඕන ඔය ටික. හරි. ඊට පස්සේ a bar. දැන් a වලගේ බිඳුවයි a bar කියන්නේ එකයි. දෙකයි බිංදු දෙකයි. අන්න හරි. එකේව දෙකයි බිඳු දෙකයි. මම හිතන්නේ හැමෝටම පැහැදිලි ඇති ඒක. a වලගේ බිඳුව නම් a bar එකයි. a වලගේ එක නම් a bar කියන්නේ බිඳුවයි. හරි. ඔක තමයි උත්තරේ. ඊට පස්සේ a bar ධන b. මෙන්න a bar දැන් අපි දන්නවා b. ධන කියන්නේ පුතේ o ගේට් එකක්. ධන කියන්නේ o ගේට් එකක්. එතකොට a bar කියන එක කෙනයි b කියන එක කෙනයි o. o කියන්නේ පුතේ මම කලින් කිව්වා හෝ කියන එක. නේ o කියන්නේ හෝ කියන එක. එතකොට o මම අර කිව්වනේ. මම කිව්වා සචිත් හෝ නිර්මාල් සචිත් හෝ නිර්මාල් ඉන්නව නම් තමයි මම උගන්වන්නේ. එතකොට සචිත් හෝ නිර්මාල් කවම දෙන්නගෙන් එක්කෙනෙක් ඉන්නව නම් අනුගන්නනවා. දෙන්නම හිටියොත් ඒත් උගන්වනවා. උගන්වන්නේ නැත්තේ දෙන්නම නැත්නම් පමණයි. හෝ මේ O ගේට් එකක් කියන්නේ. එතන මෙතනත් එහෙමයි. බිඳුවයි එකයි. O එකක් ඇතුලෙන් ගියාම එකයි. මොකද B බිඳුවයි A බා එකයි. උත්තරේ එකයි. ඊට පස්සේ B එකයි A බාත් එකයි. එකයි එකයි O එකක් ඇතුලෙන් එකයි. බිඳුවයි බිඳුවයි O එකක් ඇතුලෙන් බිඳුවයි එකයි බිඳුවයි O එකක් ඇතුලෙන් එකයි එකයි. ඔව් එකයි. හරි. ඊට පස්සේ දැන් A බා ධන B අපි දන්නවා. දැන් A dot A බා ධන B. මෙන්න A බා ධන B මෙතන කොනේම ඉන්නවා A. මොකද ගේට් එක කියන්නේ AND එකක් ඇතුලෙන් dot එකක් තියෙන AND එකක් ඇතුලෙන් AND එකක් ඇතුලෙන් නම් AND එකේ ප්‍රතිඵලය එක වෙන්නේ AND ගේට් එකේ ප්‍රතිඵලය එක වෙන්නේ ආදානයන් සියල්ල සත්‍ය නම් ආදානයන් සියල්ලම සත්‍ය වුණොත් පමණයි AND එකේ ප්‍රතිඵලය එක වෙන්නේ. උත්තරය A බිඳුවයි A බාධන B එකයි. උත්තරය බිඳුවයි බිඳුවයි. A බිඳුවයි A බාධන B එකයි. උත්තරය බිඳුවයි. A බිඳුවයි A බාධන B එකයි. උත්තරය බිඳුවයි. A එකයි A බාධන B බිඳුවයි. ඒත් උත්තරය බිඳුවයි. මෙන්න A එකයි A බාධන B එකයි. දැන් උත්තරය එකයි. මොකද AND එකේදී ආදානයන් සියල්ල සත්‍ය නම් ප්‍රතිදානය සත්‍යයි. හරි. ඊට පස්සේ දැන් හොයා ගන්නවා B බා කියන එක කෙනා. B බා මෙන්න B බිඳුවයි. එහෙනම් B බා එකයි එකයි. B බා එකයි. B එකයි. එහෙනම් B බා බිඳුවයි බිඳුවයි. B බිඳුවයි. B බා එකයි. B එකයි. B බා බිඳුවයි බිඳුවයි. එනේ ආදානය කරපෙකේ ප්‍රතිවිරුද්ධ ප්‍රතිඵලය තමයි බා එකක් එහෙම නැත්නම් නොට් එකක් ඇතුලෙන් ගියාම ලැබෙන්නේ. හරි. ඊට පස්සේ අවසන් ප්‍රතිඵලය මෙන්න දැන් A.A බාධන B තියෙනවා. B බා තියෙනවා. ඒ දෙන්නම යනවා ගේට් එක O ගේට් එකක් O ගේට් එකක් ඇතුලින්. ඒ දෙන්නම O ගේට් එකක් ඇතුලින්. ඒතර O එකක් ඇතුලෙන් ගියාම පුතේ O එකේදී අපි කිව්වා ආදානයන් එකක් හෝ සත්‍ය නම් ප්‍රතිදානය සත්‍යයි. ආදානයන් එකක් හෝ සත්‍ය නම් ප්‍රතිදානය සත්‍යයි. O ద్వාරයේදී. ඒතර බිඳුවයි එකයි. O එකක් ඇතුලෙන් ගියාම එකයි එකයි. බිඳුවයි එකයි නම් එකයි. බිඳුවයි බිඳුවයි O එකක් ඇතුලෙන් ගියාම බිඳුවයි බිඳුවයි. බිඳුවයි එකයි එකයි එකයි. එකයි බිඳුවයි එකයි එකයි. මෙන්න සජිත් උත්තරය 1.1 මෙන්න මෙහෙම තියෙනවනේ මේක හරි කවුරු හරි ඉන්නවද? මේක හරියටම හදපු ළමයි ඉන්නවද? හරි ඉන්නවා. හරි බොහොම හොඳයි. මෙන්න මේ වගේ දේවල් හදා ගන්න පුළුවන් වෙන්න අපිට සත්‍යතාවගු නිර්මාණය කරද්දී. හරි ඔය වගේ එකක්. කාගේ හරි මේක වැරදි නම් මේක ඇඳ ගන්න ඕනි. කාගේ හරි මේක වැරදි නම් මේක අඳින්න ඕනි. මල්ටිමීඩියා ලොජික් කියන්නේ පුතේ මට තේරෙන්නේ නැහැ මොකද්ද කියලා මම ඉස්සෙල්ලා මැසේජ් එකක් දාලා තියුණා. එකසිය 29ට කියන්නේ ඒ ඇප් එකක්ද පුතේ මම දන්නේ නැහැ
දැන් ඔයා කියන්නේ මෙහෙම logic gates විසඳන app එකක්ද ඔය කියන්නේ? logic gates නිර්මාණය කරන app එකක් ගැන නම් එහෙම එකක් නම් තියෙනවා. මට එහෙම එකක් නම් පෙන්වන්න පුළුවන්. ඒ කියන්නේ දැන් නෙවෙයි. නැත්නම් මේ හරි. මෙතන multimedia logic කියන්නේ එහෙම එකක් තමයි පුතේ. අපිට ඒ software එක භාවිතා කරලා logic gates එහෙම අඳින්න පුළුවන්. අපි ඒක කරමු. මම එහෙම එකක් පෙන්වන්නම් ඒක කරලා. Windows 11 එකේ අර බීටා version එක තමයි මම හිතන්නේ තියෙන්නේ. අප්ඩේට් කරන්න දෙනවා Windows 11 ඊයේත් මගේ ළමයා අහුව ගොඩක් ඒක ගැන. ඇවිල්ලා තියෙන්නේ. හරි. හරිනේ පුතේ. තව එක ප්‍රශ්නයක් මම දෙන්නම්. මේක හරිනේ. මේක O level paper එකේ ආ ප්‍රශ්නයක්. ඒ කියන්නේ පුතේ අපිට paper එකේදී අපෙන් ප්‍රශ්න අහනවා මෙන්න මෙහෙම ඒවා. මම මුලින් පොඩ්ඩක් මේක පැහැදිලි කරලා දෙන්නම්. මේක මම මකනවා එහෙනම්. හරි. මට කියන්න පුතේ මෙන්න මේකට උත්තරය A.A. dot කියන්නේ මොකද්ද ගේට් එක? and එක. A.A වල ප්‍රතිඵලය කීයද? A.A සමානයි. උත්තර එන්න පුළුවන් එක්ක A එක්ක බිඳුව එහෙම නැත්නම් 1. A.A සමානයි. එකද බිඳුවද Aද? A. ඔව් උත්තරේ නම් A තමයි. දැන් ඔක හැදෙන්නේ කොහොමද? මේ බලන්නකො පුතේ. හරිද? අපි ඔක එකපාරට අපිට හිතා ගන්න බැරි නම් කටපාඩම් කරන්න ඕනෙත් නෑ. දැන් මේ පාඩමේ කටපාඩම් කරන්න දේවල් නැහැ. හරි? පස්වෙනි පාඩමේ තියෙනවා. ඊට පස්සේ පාඩම් වල මුකුත් එහෙම නැහැ. කටපාඩම් කරන්න දේවල් නැහැ. තේරුම් ගන්න තියෙන්නේ ලේසියෙන් තේරුම් ගන්න පුළුවන්. හරි? දැන් පුතේ A.A වල අගය වුණා අපි දන්නවා A වල අගය බිඳුවයි කියලා. අගයන් දෙකයිනේ පුතේ වෙන්න පුළුවන්. එක්කෝ A වල අගය බිඳුව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් 1 වෙන්න පුළුවන්. ඔය අවස්ථා දෙක විතරයි වෙන්න පුළුවන්. හැමෝම හොඳට අහගන්න. අපි තුමේ A වල අගය බිඳුවයි. උත්තර බිඳුව ඩොට් බිඳුව. උත්තරය කීයද? බිඳුවයි. AND ගේට් එකේදී බිඳුව ඒව දෙකක් නම් තියෙන උත්තරය බිඳුවයි. ඒක අපි දන්නවනේ. අපි තුමේ A වල අගය 1යි. උත්තර 1.1. උත්තරය කීයද? 1යි. ඔව්. දැන් පුතේ කාගේ බලපෑමෙන්ද උත්තරය වෙනස් වෙන්නේ? ඒ උත්තරය හැමතිස්සෙම නිශ්චිතයිද? උත්තරය හැමතිස්සෙම එකමද? නෑ. නෑ කවුරු නිසාද උත්තරය මාරු වෙන්නේ? and නිසා නෙවෙයි. දැන් ඒ වෙලට තියෙන සංඛ්‍යාව තමයි උත්තරේ වෙන්නේ. A ගේ අගය බිඳුව වෙද්දී උත්තරය බිඳුවයි. A ගේ අගය දෙකම සමානයි. නෑ මං අහන්නේ මෙන්න A ගේ අගය බිඳුව වෙද්දී උත්තරය බිඳුවයි. A ගේ අගය 1 වෙද්දී උත්තරය 1යි. කවුද උත්තරය වෙනස් කරන්න බලපාන්නේ එහෙනම්? ඒගේ අගේම තමයි උත්තරේ. ඕ කවුද උත්තරය වෙනස් කරන්න බලපාන්නේ? A කියන කෙනා. ඒ බලන්න පුතේ A ගේ අගය බිඳුව වෙද්දී උත්තරය බිඳුවයි. A ගේ අගය 1 වෙද්දී උත්තරය 1යි. උතර කවුද උත්තරය වෙනස් කරන්න බලපාන්නේ එහෙනම්? A. දැන් මෙහෙම හිතන්නකෝ සමහරට. ඔන්න ඔයා පන්ති ආවොත් මම පන්තිය තියනවා. ඔයා පන්ති ආවේ නැතොත් මම පන්තිය තියන්නේ නැහැ. කවුද එහෙනම් මේ පන්තිය තියන බලපෑම් කරන්නේ? මම ඔයා. ඕ. නේ? එහෙමනේ. දැන් මෙතනත් එහෙමයි. A ගේ අගය බිඳුව වෙද්දී උත්තරය හැමතිස්සෙම බිඳුවයි. A ගේ අගය 1 වෙද්දී උත්තරය 1යි. එහෙනම් කවුද A ගේ අගය වෙනස් කරන්න බලපෑම් කරන්නේ? මේ උත්තරේට බලපෑම් කරන්නේ. A. ඒ නිසා අපි කියන A.A සමානයි A. මම මේක හොයාගන්න විදියක් කිව්වේ. A.A සමානයි A. හරි. ආයෙත් බලමු තව එකක්. A ධන A සමානයි. Aද බිඳුවද එකද? ඔන්න ඔය ටිකෙන් එකක් එන්නේ. A ධන A. ඒකත් ඔන්න අර විදිහට බලන්න පුළුවන්. බිඳුව ධන බිඳුව. උත්තරේ බිඳුවයි. ධන කියන්නේ O ගේට් එකක් නේ. උත්තරේ බිඳුවයි. 1 ධන 1. A ගගේ 1 වුණොත් උත්තරය 1යි. දැන් කවුද උත්තරය වෙනස් කරන්න බලපෑම් කරන්නේ? A. මොකද A බිඳුව වෙද්දී උත්තරය බිඳුවයි. A 1 වෙද්දී උත්තරය 1යි. නිසා A ධන A උත්තරය Aම තමයි. උත්තර ඔක මතක තියාගන්න පුළුවන් නේ. ආයි ගණන හදින්න ඕනේ නැහැ. A.A සමානයි A. ඒක හැමදාම එහෙම තමයි. මේ බූලිය ප්‍රමේයයක්.
සිලබස් එකේ නෑ දැන්ට. හරිද? සිලබස් එකේ නැති වුණාට 2020 O level paper එකේ ප්‍රශ්නයක් ඇහුවා. 2020 හොඳේ 21 නෙවෙයි. 21 තිබුණානේ. sorry. ඔව්. 20 නෙවෙයි. 19 හොඳේ 2019. නැස 2020 පේපර් එකේ තියෙන ප්‍රශ්නයක්. 40 වෙනි එකද? ඕනේ ප්‍රශ්නයක් තියෙනවා. මම 2020 නේ මම 19 පේපර් එකේ තියෙන මම ගාව පේපර් එක දැන් තියෙනවා මම තා චුට්ටකින් පෙන්නන්නම්. 2020 එකේ 35 ප්‍රශ්නේ තියෙන්නේ. ඕ නෑ නෑ හරි 2019 නම් 40 ප්‍රශ්නේ. මේ ප්‍රමේයන් වලින් තියෙන ඔබට එකක්. හරි. සර් දෙක කොටසෙත් එකක් තියෙනවනේ. ඔව් ඔව් එහෙමත් වෙනවා ඔබට. හැම අවුරුද්දෙම තියෙනවා දැන් මම තව ටිකකින් මේ ප්‍රශ්නත් දෙනවා. හරි මම මේ කියවද බූලිය ප්‍රමේයන් පුතේ අපේ සිලබස් එකේ දැන් නෑ අයින් කරලා තියෙන්නේ. හැබැයි 2019 වෙන්න ඕන මට මතක හරියට 19 පේපර් එකේ 40 වෙනි ප්‍රශ්නේ තියෙනවා බූලිය ප්‍රමේයන් වලින්. ඒක සිලබස් එකේ නෑ කියලා වැඩි කාටවත් ලකුණු දුන්නේ නෑ නිකන්. එතන මෙන්න මේ ප්‍රමේයන් ටික උමනා වෙනවා. ඒකට. මේක හරි සරලයි. A.A සමානයි A. A ධන A සමානයි A. මෙහෙම එකක් ඇහුවොත් මේක බලන්න. A ධන බිඳුව සමානයි. A ධන බිඳුව සමානයි. උත්තරය A ද බිඳුවද එකද? ඒ අර වගේ අගයන් දාලා බලන්න ඕනි බැරි නම්. හරි. එකපාරට හිතා ගන්න ක්‍රමයකුත් තියෙනවා ඕන. අපි තුමු A ගේ අගය බිඳුව වෙන්න පුළුවන්. A ගේ අගය වෙන්න පුළුවන් බිඳුව සහ 1. නේ? ඔන්න A ගේ අගය බිඳුවයි. උතර බිඳුවයි. බිඳුව ධන බිඳුව. මෙතන බිඳුව නිශ්චිතයි. හැමදාම යා බිඳුවයි හොඳේ. බිඳුව ධන බිඳුව. උත්තරය බිඳුව බිඳුවයි. A ගේ අගය 1යි. 1 ධන බිඳුව. උත්තරය එකයි 1යි. දැන් කවුද උත්තරය වෙනස් කරන්න බලපෑම් කරන්නේ? ඒ අන්න හරි. දැන් මොකද A ගේ අගය බිඳුව වෙද්දි උත්තරය බිඳුවයි. A ගේ අගය 1 වෙද්දි උත්තරය 1යි. නිසා A ධන බිඳුවට අපි කියනවා A කියලා. A ධන බිඳුව A. මෙහෙම එකක් තව කිව්වොත් A.1 sorry A. බිඳුව A. බිඳුව උත්තරය dot කියන්නේ and එකක්. A. බිඳුව ඒ බිඳුවද Aද එකද? බිඳුව බිඳුව හරි. අපි බලමුකෝ ඒ වගේ. ඔන්න ඒ වලගේ බිඳුව වෙන්න පුළුවන්. බිඳුව ඩොට් බිඳුව. උත්තරය බිඳුවයි බිඳුවයි. ඒක හරිනේ. ඒ වලගේ එක වෙන්න පුළුවන්. 1 ඩොට් බිඳුව. උත්තරය බිඳුවයි බිඳුවයි. 1 ඩොට් බිඳුව කියන්නේ and එකක් නම් ඒත් බිඳුවයි. දැන් A ඩොට් බිඳුව කියන්නේ එහෙනම් කවුද? බිඳුවයි බිඳුවයි. ඔව්. ඔයගොල්ලෝ හරි බිඳුවයි. A ගේ අගය මොනවා වුණත් උත්තරය හැමදාම බිඳුවයි. එතකොට අපි කියනවා A ඩොට් බිඳුව සමානයි බිඳුවයි කියලා. A ඩොට් බිඳුව සමානයි බිඳුවයි. තව එකක්. A ධන 1 උත්තරය. A ධන 1. ඒ ඒ ඔව් A B කියලා දෙකක් එන්නේ නැහැ පුතේ මේකට. හරි A ඩොට් B කියලා දෙකක් එන්නේ නැහැ. මේව තමයි දෙන්නේ. කාලිම්. හරි. A ධන 1. A ද බිඳුවද එකද? ඒ A. හරි. අපි බලමුකෝ. වෙන උත්තර තියෙනවා නම් කියන්න. ඔන්න A ගේ අගය බිඳුවයි. බිඳුව ධන 1. උත්තරය බිඳුව ධන කියන්නේ මේ O ගේට් එක බිඳුව O1. එකයි O එකේදී එකක් O1 නම් උත්තරය එකයි. A ගේ අගය 1යි. 1 ධන 1. උත්තරය එකයි. දැන් A ගේ බලපෑමෙන්ද උත්තරය වෙනස් වෙන්නේ? නැත්නම් උත්තරය හැමතිස්සෙම නිශ්චිතයිද? නිශ්චිත නිශ්චිතයි. A ගේ බලපෑමෙන් වෙනස් වෙනවා නම් A බිඳුව වුණාම මෙයාත් බිඳුව වෙන්න ඕනේ. නේ? A ගේ බලපෑමෙන් වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා A ධන 1 කියන්නේ කීයද? A ධන 1 කියන්නේ 1යි. පුතේ ධන 1 කියලා කියන්නේ O ගේට් එකක් එක්ක එකක් තියෙනව නම් අනිවාර්යෙන් උත්තරය 1යි.
O gate එකක් එක්ක එක ඉලක්කමක් තියෙනවා නම් සත්‍යයි කියලා අවස්ථාවක් තියෙනවා නම් අනිවාර්යෙන් උත්තරය එකයි. මොකද O එකේදී එකක් තිබුණොත් උත්තරය එකක් වෙනම කොහොම වුණා. හරි. එතකොට මෙහෙම තිබුණොත් A and එක උත්තරය. අර වගේ අගයන් දාලා බලන්න. එතකොට ලේසියෙන් උත්තරය හොයාගන්න පුළුවන්. A and එක බිඳුවද එකද Aද? ඔය ටික එකක් එන්නේ. A and එක. A and 1. බිඳුව. Aද බිඳුව දෙකද? එකයි බිඳුවයි එහෙම දෙකක් එන්න බෑ. ඒ එක්ක. ඒ ඔව් උත්තරය A. මේ බලන්නකෝ. A ගේ අගය බිඳුව වෙන්න පුළුවන්. බිඳුව වුණොත් බිඳුව ඩොට් එක. උත්තරය බිඳුව බිඳුවයි. A ගේ අගය එක වෙන්න පුළුවන්. 1 ඩොට් එක. උත්තරය එකයි 1යි. දැන් කවුද උත්තරය වෙනස් කරන්නේ? ඒ A. A ගේ අගය බිඳුව වෙද්දි උත්තරය බිඳුවයි. A ගේ අගය 1 වෙද්දි උත්තරය 1යි. එහෙනම් A ඩොට් එක කියන්නේ කවුද? ඒ A. A ඩොට් එක කියන්නේ A. හරිද? ওই ටික තේරෙනවනේ? ඔය කියපු කතාව තේරෙනවද? ඔව් සර් හරි. එහෙනම් අර ප්‍රශ්නේ ලියා ගමු. දැන් අර මම කිව්ව පේපර් එකේ මම 2019ද 20ද කියලා අපි බලමු. 19 තමයි ඇත්තේ මම ගාව 20 පේපර් එක මේ PDF එකක් නෑ. හරි. මම පේපර් එක පෙන්නන්නම්. මම ඕපන් කරන් හිටිය පේපර්ස් ටිකක් 19 තියෙන. මේ 19 සෙකන්ඩ් පේපර් එකේ තියෙන ප්‍රශ්නේ ඔයාලට පේනවද? පේන්නේ නැහැ තාමනේ. මේ 2019 සෙකන්ඩ් පේපර් එකේ 2019 මේ තියෙන මේ පරණය වගේ පෙන්නට මේ අලුත් පේපර් එකක් ටිකක්. හරි. කහ පාට තිබුණට. ෆස්ට් පේපර් එක අපිට බලන්න ඕනේ නේ. මේ ෆස්ට් පේපර් එක. මේ ෆස්ට් පේපර් එකේ 40 වෙනි ප්‍රශ්නේ මම කිව්වේ ඔයාලට. ලියා ගන්න ප්‍රශ්නේ. ලියා ගන්න ප්‍රශ්නේ පුතේ හැමෝම පහත තර්කන පරිපතයේ ලියමු. පහත තර්කන පරිපතයේ පහත තර්කන පරිපතයේ x සඳහා පහත තර්කන පරිපතයේ x සඳහා බිඳුව හා 1 පිළිවෙලින් බිඳුව හා 1 පිළිවෙලින් ආදාන ලෙස දී ඇතනම් බිඳුව හා 1 පිළිවෙලින් ආදාන ලෙස දී ඇතනම් y සඳහා ලැබෙන ප්‍රතිදාන දෙක පිළිවෙලින් y සඳහා ලැබෙන ප්‍රතිදාන දෙක පිළිවෙලින් කවරක්ද? ප්‍රතිදාන දෙක පිළිවෙලින් කවරක්ද? හරි. මේ පරිපතය අඳින්න පුතේ ඔතනින්. ඉක්මනින් අඳින්න හොඳේ. මේ පරිපතය ඔතනින් අඳින්න. x වලට 0.1යි 2 එකපාර කරන්නේ නැහැ. අවස්ථා දෙකකදී කරන්නේ. මුලින් බිඳුව ආදානය කළා බලන්න ඕන ප්‍රතිදානය මොකද්ද කියලා. පරිපතය ඇඳලා උත්තරේ ලියන්න. උත්තර දෙක y වලට එන ප්‍රතිදානයන් දෙක මොකක්ද කියලා ලියන්න. x වලට බිඳුව ආදානය කරාම මොකක්ද එන්නේ? 1 ආදානය කරාම මොකක්ද එන්නේ කියලා. අරම කිව්වේ ඒවා මතක් කරගන්න ඕන දැන් කියපු දේවල් ටික. ඒවයින් තමයි උත්තර ලියන්න පුළුවන් වෙන්නේ.
ප්‍රශ්නේ ආයි මේ තියෙන ප්‍රශ්නේ පේන්න තියෙනවා පුතේ ඔන්න දැන්. ප්‍රශ්නෙත් පේන්න තියෙනවා බලන්න. ලියා ගන්නකො. x සඳහා බිඳුව සහ එක පිළිවෙලින් ආදානය කරාම y සඳහා ලැබෙන ප්‍රතිදාන දෙක. උත්තරේ ලියපු අය කවුරුවත් ඉන්නව නම් මට මැසේජ් කරන්න උත්තරේ කී මොකද්ද කියලා. 1ද 2ද 3ද 4ද කියලා. එහෙනම් ඔයා උත්තරේ කෙලින්ම ලිව්වනම් ඒත් කමන්නේ. මැසේජ් එකේ උත්තරේ ලිව්වත් කමන්නේ. නෑ අකිලා ඔක නෙවෙයි උත්තරේ. උත්තරය ඒ කියන්නේ කොමා එකක් එක්ක එන්නේ උත්තරය. මොකද මේ උත්තර දෙකක් x වලට බිඳුව දැම්මම මොකක්ද දෙන උත්තරය? y වලට. x වලට එක දැම්මම මොකක්ද දෙන උත්තරය? එහෙම ඔව්. සචිත් හරි, දිනිතා හරි, පැහැසර හරි S88යි එන්න 4යි ඊට පළවෙනි එකයි උත්තර ස්ක්‍රීන් එක පේන්නේ නැහැ. මුකුත් පේන්නේ නැද්ද? නෑ සර් කොටු වගේ වැටෙනවා. දැන් දැන් හරි. හරි උත්තර 4ෙන් මොකද්ද කියලා උත්තරේ මැසේජ් කරන්න. දැන් ළමයි කීප දෙනෙක් හරියට උත්තරේ ලියලා තිබුණා. දැන් මං කියලා දුන්නේ. ඒස අනිවාර්යෙන් ලියන්න පුළුවන් වෙන්න ඕනේ. අපේ සිලබස් එකේ අරහම කොටසක් දැම්මම කියලා දීපු කොටස පොතේ සිලබස් එකේ මුකුත් නැහැ. එහෙම නැහැ කියලා මේකට අමතර ලකුණු දෙන්නේ නැහැ හොඳේ. මේකට හරි ගියොත් විතරයි ලකුණු දුන්නේ. වෙනද කියන සිලබස් එකේ නැති දේවල් අහන්නේ නැහැ කියලා. හැබැයි මේ පාර එහෙම ඇහුවත් වෙනද වැරදිලා හරි ඇහුවොත් ලකුණු දෙනවා ඒකට. මේකට එහෙම නිකන් ලකුණු දුන්නේ නැහැ හැබැයි. ඒගොල්ලෝ කියන ළමයි ඒව දැනගන්න ඕන කියලා. හරිද උත්තරේ ලිව්වනම් මැසේජ් එකක් දාන්න මට. 1ද 2ද 3ද 4ද කියලා. දිල්හාර ඕක නෙවෙයි. විකුම් ඕක නෙවෙයි. සිනෙත් හරි. මතීෂ් හරි. පන්කජී හරි.
අනිත් ලක්ෂි ආයි බලන්න පුතේ පසින්දු ආයි බලන්න. සිසුරු ආයි බලන්න. වගීෂ හරි. හරි දැන් වෙලාවත් ඇතිනේ නේ. බලන්නකො මං උත්තරේ නැසඳ හරි. නැසඳ නිම්සර හරි උත්තරේ. හරි. පුතේ බලන්නකො මං උත්තරේ කියන්න ගන්න විදිය. දැන් x වලගේ මුලින්ම එයා කියනවා බිඳුවයි කියලා. අපිට x වලගේ බිඳුවයි කියලා. x වලගේ බිඳුව වුණොත් එහෙම හොඳට බලන් ඉන්න මේක තේරුම් ගන්න අමාරු නෑ. අපි තුමු x වලගේ බිඳුවයි. මොන බිඳුවයි x වලගේ. x වලගේ බිඳුවක් වුණොත් එහෙම පුතේ යා නොට් එක ඇතුලෙන් යනකොට මෙතන උත්තරේ 1යි. x වලගේ බිඳුවක් වුණා නම් එයා නොට් එක ඇතුලෙන් ගියාම උත්තරේ 1යි මෙතන. 1යි. දැන් 1යි A1යි යනවා මොකද ගේට් එක. ගේට් එකක් ඇතුලෙන් යනවා AND එකක්. AND එකක් ඇතුලෙන් ගියාම පුතේ A.1 A.1 කියන එකේ ප්‍රතිඵලය මොකක්ද? මම දැන් කියලා දුන්නේ ඒක හොයන විදිය. A.1 වල ප්‍රතිඵලය එකද බිඳුවද Aද? A.1 මොකද පුතේ? A.1 උත්තරය A A.1 කියන්නේ පුතේ උත්තරය A. මොකද අපි ඒක තියාගෙන ඉමු දැන්ට මෙතන ඉන්පුට් වෙන්නේ A කියන එක්කෙනා එතකොට. අපි බලමු x කියන්නේ බිඳුවයි B1 යනවා AND එකක් ඇතුලේ. එතන B dot බිඳුව. මෙන්න මෙතනට එනවා B dot බිඳුව කියලා. B dot බිඳුව කියන එකේ උත්තරය කීයද? B dot බිඳුවේ. B dot බිඳුවේ උත්තරේ B ද බිඳුව දෙකද? උත්තරය බිඳුව බිඳුවයි. B dot බිඳුව කියන්නේ උත්තරය පුතේ බිඳුවයි. හරි බිඳුවයි. දැන් පුතේ බිඳුවයි A කියන එක්කෙනයි. මෙතන බිඳුවයිනේ. මෙතන A කියන කෙනයි යනවා මොකද්ද ගේට් එක? O එකක් ඇතුලෙන්. O ගේට් එකක් ඇතුලෙන්. එතකොට මෙතනට එනවා ප්‍රතිඵලයක් A dot බිඳුව. මෙතන පල්ලෙහෙන් බිඳුව කියන කෙනයි. මෙතන උඩින් A කියන කෙනයි යනවා O ගේට් එකක් ඇතුලෙන්. O එකක්. හොඳේ වැරදුනා මම ලියපු විදිය. O එකක් ඇතුලෙන් යන්නේ A ධන බිඳුව. එතකොට A ධන බිඳුව කියන්නේ කීයද? A O බිඳුව. එකද බිඳුවද Aද? උත්තරය A. උත්තරය A. අර අගයන් ටික දාලා බලුවත් උත්තරය එනවා A කියලා. ඒ කියන්නේ පුතේ අපි තමු A වලගේ බිඳුවයි බිඳුව O බිඳුව උත්තරය බිඳුවයි. අපි තමු A වලගේ 1යි 1 O බිඳුව උත්තරය 1යි. දැන් A ගයාගේ බිඳුව වෙද්දී උත්තරය බිඳුවයි. A ගයාගේ 1 වෙද්දී උත්තරය 1යි. එහෙනම් කාගේ බලපෑමෙන්ද උත්තරය වෙනස් වෙන්නේ? A ගේ බලපෑමෙන්. ඒ නිසා අපි කියනවා A ධන බිඳුව සමානයි A. උතර අපිට ප්‍රතිඵලයක් ලැබෙනවා මෙන්න A කියලා. උත්තරයක් ලැබෙනවා A. උතර පළවෙනි x වලගේ බිඳුව වෙද්දී උත්තරය A. අහන්නේ පිළිවෙලින් ප්‍රශ්නෙට උත්තරේ. උතර x වලගේ බිඳුව වෙද්දී උත්තරය A නම් මෙන්න. තුන්වෙනි උත්තරේ නෙවෙයි, හතරවෙනි එක නෙවෙයි. දෙවෙනි එක හරියන්න පුළුවන්. පළවෙනි එකත් ඔය විදිහට හරියන්න පුළුවන්. බලමු මේකේ තියෙන එක. පළවෙනි එකේ පළවෙනි එකත් හරියන්න පුළුවන්. මොකද පළවෙනි එකේ තියෙන A මුල් එකට උත්තරය. A නේ. ඒක හරියන්නත් පුළුවන්. හරි. දැන් ඊළඟ එකත් බලන්න වෙනවා ඒ කියන්නේ. අපි තුමු x වලගේ 1යි. පිළිවෙලින් අගයන් දෙකනේ දානවා කිව්වේ. x වලගේ 1යි. අපි එහෙම හිතමුකෝ. කාට හරි පුතේ අපැහැදිලි නම් මගෙන් අහන්න. x වලගේ 1යි මැසේජ් එකක් දාන්න. ඒක කාටවත් පේන්නෙත් නැහෙනේ. ඒක නිසා මොනවා හරි තේරෙන්නේ නැත්නම් x වලගේ 1යි. එක වුණොත් එයා නොට් එකක් ඇතුලෙන් යනවා. උත්තරය බිඳුවයි. උත්තරය බිඳුවයි. දැන් මෙතනට එනවා පුතේ උත්තරය A and බිඳුව. A dot බිඳුව. A dot බිඳුව කියන්නේ කීයද? A dot බිඳුව. අපි තුමු A වලගේ බිඳුවයි. බිඳුව dot බිඳුව
උත්තරය බිඳුවයි. ඒක දන්නවනේ. A වලගේ 1යි. ඔයි දෙකනේ වෙන්න පුළුවන්. 1 ඩොට් බිඳුව උත්තරය ඒත් බිඳුවයි. ඈ 1 ඩොට් බිඳුව අනිවාර්යෙන් AND එකේදී ආදානයන් සියල්ල සත්‍ය නම් විතරයි ප්‍රතිදානය සත්‍ය. මෙතන එකක් අසත්‍යයි හැමතිස්සෙම. ඒතර උත්තරය A ඩොට් බිඳුව සමානයි කීයද? බිඳුව. බිඳුවයි. A ඩොට් බිඳුව සමානයි බිඳුවයි. දැන් මෙතනින් උත්තරයක් එනවා බිඳුවයි කියලා. මෙතනින් ඉන්පුට් වෙන්නේ බිඳුව. හරි බිඳුව තමයි ඉන්පුට් වෙන්නේ. ඔය විදියට. ඒතර මෙතනට බැලුවොත් මෙතන 1යි B. ඒතර B ඩොට් 1. ඩොට් කියන්නේ AND එකක්. B ඩොට් 1. B ඩොට් 1 කියන්නේ කීයද? B ඩොට් 1. B වලගේ බිඳුව වුණොත් බිඳුව ඩොට් 1. උත්තරය බිඳුවයි. B වලගේ එකක් වුණොත් 1 ඩොට් 1. උත්තරය 1යි. 1යි. දැන් කවුරු නිසාද උත්තරය වෙනස් වෙන්නේ? B නිසා. B නිසා. එතකොට B වලගේ බිඳුව වෙද්දී උත්තරය බිඳුවයි. B වලගේ 1 වෙද්දී උත්තරය 1යි. එහෙනම් B ඩොට් 1 කියන්නේ කීයද? B. B. B ඩොට් 1 කියන්නේ B. දැන් මෙතනින් ඉන්පුට් වෙනවා පුතේ උත්තරයක් B කියලා. B. මෙයාට. හරි. දැන් B කියන එක්කෙනයි බිඳුවයි යනවා මොකද්ද ගේට් එක? ඕකේ. O එකක් ඇතුලෙන්. එන BO බිඳුව. BO බිඳුව. දැන් බලමුකෝ. B වලගේ බිඳුව වෙන්න පුළුවන්. බිඳුව O බිඳුව. උත්තරය බිඳුවයි. බිඳුවයි. B වලගේ 1 වෙන්න පුළුවන්. 1 O බිඳුව. උත්තරය බිඳුවයි. ඈ 1යි. 1යි. O ගේට් එකේ ආදානයන් එකක් හෝ සත්‍ය නම් උත්තරය සත්‍යයි. උතර B වලගේ බිඳුව වෙද්දී උත්තරය බිඳුවයි. B වලගේ 1 වෙද්දී උත්තරය 1යි. එහෙනම් B ධන බිඳුව කියන්නේ කීයද? B. B. B ගේ අගය මත තමයි උත්තරය වෙනස් වෙලා තියෙන්නේ. B ධන බිඳුව කියන්නේ B. ඒතකොට දෙවෙනි එකෙන් උත්තරයක් එනවා B අකුර. මෙතන අවුට්පුට් එක එනවා B. පළවෙනි එකෙන් ආවා A. දෙවෙනි එකෙන් ආවා B. එහෙනම් උත්තරය මොකක්ද? උත්තරය මෙන්න උත්තරය. ඔව් දෙවෙනි එක තමයි උත්තරය. හරි. ඔකම අමාරු එකක් නෙවෙයි. හැබැයි අර මම කිව්ව දේවල් ටික මතක තියාගෙන ඉන්න වෙනවා. ආයෙ මොහොම එකක් ආවොත් උත්තර ලියන්න අර කටපාඩම් කරන්න ඕනේ. ඒ අවස්ථාවේ අගයන් ටික දාලා බලන්න. දැන් සමහර ඒවා මගෙන් එකපාරට ඒවා මට එකපාරට උත්තර දී ගන්න බෑ. අගයන් ටික දැම්මම ලේසියෙන් උත්තර ටික දී ගන්න පුළුවන්. නේ? හරි මම ආයෙත් එකක් කියලා දෙන්නම්. එක කොටසක්. ඔන්න එයා කියන පුතේ x සහ y sorry x සඳහා පිළිවෙලින් බිඳුව සහ එක ආදානය කරනවලු. අපි තම x වලට බිඳුවයි දැම්මේ කියලා මුලින්ම. ඔන්න x වලගේ බිඳුවයි. හරි. x වලගේ බිඳුවයි. මම දෙකම කියලා දෙන්නේ නැහැ එකක් කියලා දෙන්නේ මේ. x වලගේ බිඳුවයි. බිඳුව නොට් එකක් ඇතුලෙන් ගියාම කීයද පුතේ බිඳුව නොට් එකක් ඇතුලෙන් ගියාම 1යි. අපි දන්නවා නොට් එකට ආදානය කරන්නේ මොකක්ද? එයාගේ ප්‍රතිවිරුද්ධ ප්‍රතිඵලය තමයි උත්තරය වෙන්නේ. බිඳුව ආදානය කරා නම් එයා එකක් බවට පත් වෙනවා. බිඳුව නොට් එකක් ඇතුලෙන් ගියාම 1යි. දැන් පුතේ මෙතන තියෙන 1යි. මේ ඇතුලෙන් මෙතනින් ඉන්පුට් වෙනවා 1යි කියලා. හරි. 1 මෙතනින් ඉන්පුට් වෙනවා A කියලා. දැන් A 1යි AND ගේට් එකක් ඇතුලෙන් ගියොතින් අපි ප්‍රකාශනයක් ලිව්වොත් ප්‍රකාශනය තමයි A and 1. A and 1. නේ A dot 1. දැන් A dot 1 කියන එක සුළු කරගන්න ඕනේ. නේ A dot 1 කියන එක කොහොම ලියවුවොත් මහ දිග ප්‍රකාශනයක් එන්නේ. සුළු කරලා උත්තරයක් මෙයා බලාපොරොත්තු වෙන්නේ A dot 1 සමානයි. අපිට එකපාරේ හිතා ගන්න බැරි නම් අපි බලනවා මේකේ පුතේ A කියන එකට වෙන්න පුළුවන් අගයන් තමයි බිඳුව හෝ 1 එච්චරයි. මෙන්න A වලගේ බිඳුව වුණොත් බිඳුව ඩොට් 1 බිඳුව ඩොට් 1 කියන්නේ AND ගේට් එකේදී ප්‍රතිඵලය එකක් වෙන්නේ ආදානයන් සියල්ල සත්‍ය නම්. උත්තර බිඳුව ඩොට් 1 දැන් උත්තරය බිඳුවයි. A වලගේ එකක් වෙන්නත් පුළුවන්. ඒ වුණොත් 1 ඩොට් 1
අනේ දැන් උත්තරය ආදානයන් සියල්ල සත්‍යයි. උත්තරය 1යි. දැන් පුතේ A ගේ අගය බිඳුව වෙද්දී උත්තරය බිඳුවයි. A ගේ අගය 1 වෙද්දී උත්තරය 1යි. එහෙනම් කාගේ බලපෑමෙන්ද උත්තරය වෙනස් වෙන්නේ? A ගේ බලපෑමෙන්. මොකද A ගේ අගය වෙනස් වෙද්දී උත්තරයක් ඊට සාපේක්ෂව වෙනස් වෙනවා. අපි කියනවා A.1 සමානයි A කියලා. A.1 සමානයි A. එතන මෙතනින් පුතේ ඉන්පුට් වෙන්නේ දැන් A කියලා එකක්. O ගේට් එකට. ආයි මෙතන බිඳුව කියන එක මෙතනින් ඉන්පුට් වෙනවා AND එකට. මෙන්න B කියන එකත් ඉන්පුට් වෙනවා. එතන මෙතනින් එනවා ප්‍රකාශනය B dot බිඳුව කියලා. B dot බිඳුව. දැන් අපි බලන්න ඕනේ ඉස්සෙල්ලා වගේම B dot බිඳුවේ උත්තරය මොකක්ද කියලා. B dot බිඳුවේ උත්තරය. එතන B dot බිඳුව කියලා කියන්නේ අපි දැන් B වලගේ බිඳුවයි. එතන බිඳුව dot බිඳුව. උත්තරය බිඳුවයි. අපි දැන් B වලගේ 1යි. 1 dot බිඳුව. ඒත් උත්තරය බිඳුවයි. මොකද හැමතිස්සෙම මෙතන බිඳුවක් තියෙනවා නිශ්චිතවම. ඒ නිසා B වලගේ මොන වුණත් උත්තරය බිඳුවයි. නිසා B dot බිඳුව සමානයි අපිට ප්‍රතිඵලයක් ලියන්න පුළුවන් අන බිඳුවයි කියලා. B dot බිඳුව සමානයි බිඳුවයි. උතර මෙතනින් පුතේ බිඳුව ඉන්පුට් වෙනවා. උඩින් A ඉන්පුට් වෙනවා. දැන් ප්‍රතිඵලයක් අපිට තියෙනවා A O මේ O ගේට් එකක් තියෙන්නේ A O බිඳුව කියලා. A O බිඳුව. අපි බලමු A O බිඳුව සමානයි. අපි තමයි A වලගේ බිඳුවයි. බිඳුව O බිඳුව. උත්තරය බිඳුවයි. බිඳුව ඒව දෙකක් නම් අනිවාර්යෙන් උත්තරේ බිඳුවයි. A වලගේ 1යි. 1 O බිඳුව. උත්තරය 1යි. දැන් A ගේ අගය බිඳුව වෙද්දී උත්තරය බිඳුවයි. A ගේ අගය 1 වෙද්දී උත්තරය 1යි. එහෙනම් A ධන බිඳුව සමානයි අන්න උත්තරය A. A ධන බිඳුව සමානයි උත්තරය A. මෙන්න x වලගේ බිඳුවක් වෙද්දී y වල ප්‍රතිඵලය තමයි A. x වලගේ බිඳුවක් වෙද්දී y වල ප්‍රතිඵලය A. උතර උත්තරය මෙන්න මේ දෙවෙනි එකේ පළවෙනි එක අපිට ගන්න පුළුවන්. එහෙම නැත්නම් පළවෙනි උත්තරෙත් දැන්ට ගන්න පුළුවන්. පළවෙනි උත්තරෙත් ගන්න පුළුවන්. උතර පළවෙනි උත්තරේ A නේ තියෙන්නේ. ආයි ඊළඟ එකත් හදලා බලන්න වෙනවා. x වලගේ එකක් වුණොත් මොකක්ද උත්තරය කියලා. ඒකත් හදලා බැලුවට පස්සේ අපිට තීරණය කරන්න පුළුවන් වෙනවා උත්තරය දෙවෙනි එක කියලා. උත්තරය දෙවෙනි එක. පළවෙනි එක හැදුව ගමන් x වලට බිඳුව දාලා 50-50 වගේ උත්තර දෙකක් කෙලින්ම අයින් කරලා දැම්මා. 3-4 උත්තර නෙවෙයි කියලා අපි දන්නවා. නේ? ඊට පස්සේ ආයි ඊළඟ ගානක් දන්න වෙනවා. හරි. ඔය ප්‍රශ්නේ මම කිව්වේ අර මම කියලා දුන්නේ මෙහෙම දේවල් එන්න පුළුවන්. දැන් 2019 පේපර් එකේ ආපු එකක් ඔය කිව්වේ. ওই වගේම ප්‍රශ්නයක් ආයි එන්න පුළුවන් 2021 දිත් 22 දිත්. හොඳේ. 22 දිත් එන්න පුළුවන්. හරි. අලියමු තව ප්‍රශ්නයක්. ප්‍රශ්නයක් ලියා ගන්න. මේකත් O level paper එක ආපු එකක්. හැබැයි ළඟදී නෙවෙයි. ටිකක් කල්. මෙන්න මේක ලියා ගමු. ලියන්න එපා දැම්මම. මේක පුතේ ප්‍රමේයක්. අපි ඩිමෝගන්ස් තියරි කියලා මේකට කියන්නේ. x.y කියන එකේ සම්පූර්ණ භායක සමානයි x බා ධන y බා. මේක ලියා ගන්නකො. x.y and y තියෙන මේ x.y වල සම්පූර්ණ භායක සමානයි x බා ධන y බා. x.y කියන එකේ සම්පූර්ණ භායක සමානයි x බා ධන y බා බව සත්‍යතා වගුවක් ඇසුරින් සත්‍යතා වගුවක් ඇසුරින් ඔප්පු කරන්න. මේක 2015 16 වගේ පේපර් එකක තිබුණේ මම දන්නේ. හරියට මතක නැහැ පුතේ.
x.y වල සම්පූර්ණ භායක සමානයි x බා ධන y බා බව සත්‍යතා වගුවක් ඇසුරින් ඔප්පු කරන්න. දැන් මේකේ ඉන්පුට්ස් කීයක් තියෙනවද පුතේ? දෙකයි ඉන්පුට්ස් දෙකයි. එහෙනම් අගයන් කීයක් ලියන්න පුළුවන්ද? 4යි 4ක්. අන්න හරි. එතකොට එකම සත්‍යතා වගුවක් තමයි මේක රඳින්නේ. මම මේ ලියන්න පුළුවන් දේවල් ටික ලියන්නම්. ඔන්නේ xy එක ඉන්පුට් එකක් x අනිත් ඉන්පුට් එක y x සිම්පල් වලින් ලියුනේ. ඊට පස්සේ හොයාගන්න පුතේ x.y වල ප්‍රතිඵලය x.y වල ප්‍රතිඵලය ඊට පස්සේ හොයාගමු x.y කියන එකේ x.y කියන එකේ භායකයේ ප්‍රතිඵලය x.y භා වල ප්‍රතිඵලය ඔන්න එක පැත්තක් හරි සමාන ලකුණු එක පැත්තක් හරිනේ. ඊළඟට අපි හොයාගමු x භා වල ප්‍රතිඵලය x භා එකම සත්‍යතාවකුයි මේක ඔක්කොම කරන්නේ සත්‍යතාවකු දෙකක් අඳින්නේ නැහැ මේකට x භා. ඊළඟට අපි හොයාගන්නවා y bar ඊට පස්සේ අපි හොයාගන්නවා x bar ධන y bar වල ප්‍රතිඵලය x bar ධන y bar වල ප්‍රතිඵලය. එතකොට මේ ප්‍රතිඵලයයි ඒ කියන්නේ මෙන්න මේ x bar y bar. එතකොට මෙන්න මෙතන ප්‍රතිඵලයයි පුතේ මෙන්න මේකයි මෙන්න මේකයි මෙතනින් එන ප්‍රතිඵලයයි මෙතනින් එන ප්‍රතිඵලයයි මේ දෙකම සමාන නම් අන්න මේ කියපු කතාව හරි නේ. බලන්න එහෙනම් ප්‍රතිඵල සමාන වෙනවද කියලා. මුලින් xy ඉන්පුට්ස් ලියා ගන්න x.y ලියා ගන්න x.y bar + x bar y bar x bar ධන y bar. හරි. උත්තරය ලියන්න දැන්. සර් උත්තර දාන්නද? දාන්න. හරි. උත්තර දාන්න. හරි බලන්න දෙපැත්තම සමානද කියලා. දැන් x.y සම්පූර්ණ භායකයේ එන ප්‍රතිඵලයම x bar ධන y bar වලුත් එන්න ඕන. මේක සමාන වෙන්න නම්. හරි. දිනිත හරි. ඕක තමයි උත්තරේ එන්නේ. අනිත් පැත්තෙනුත් ඕකම එනවද බලන්න. හරි. උත්තරා නැත්මි හරි. හරි. හරි දැන් මේ xy තියෙන්නේ මම මේක පෙන්නනම් හදලා මේක තා පොඩි දෙයක් කරන්න තියෙනවා ඒක නිසා xy වල ප්‍රතිඵලය x and y වල ප්‍රතිඵලය x and y කියන්නේ AND ගේට් එකක නම් ආදානයන් සියල්ල සත්‍ය නම් තමයි ප්‍රතිදානය සත්‍ය වෙන්නේ. උතන එනවා බිංදු 3යි 1යි කියලා උත්තරයක්. එයාගේ ප්‍රතිවිරුද්ධ ප්‍රතිඵලය නොට් එකක් ඇතුලෙන් ගියාම එනවා 1ව 3යි බිංදුව කියලා උත්තරයක්. x බා හොයා ගන්න ඕනි. x වලගේ බිංදු 2යි 1යි 1 තියෙන්නේ. මෙතන එනවා 1යි 1යි බිංදු 2 කියලා. y බා වල ප්‍රතිඵලය y වලගේ තියෙන බිංදුව 1 බිංදුව 1 කියලා. මෙතන අපි ලියනවා 1 බිංදුව 1 බිංදුව කියලා. දැන් ඒ දෙන්න O ගේට් එකක් ඇතුලෙන් යවනවා. 1යි 1යි O එකක් ඇතුලෙන් ගියාම 1යි 1යි බිංදුවයි O එකක් ඇතුලෙන් ගියාම 1යි බිංදුවයි 1යි මම පොඩ්ඩක් මට වැරදුනක්ද මන්ද මෙතන බිංදුවක් එන්නේ ඔය වැරදිලා ඩෑෂ් එකට 1 2 බිංදු 2. ඔව් ඔව් අනේ ඒක තමයි මම බැලුවේ මේ උත්තරේ වෙනස් එකක් එන්නේ කොහොමද එහෙමුනේ කියලා 1යි 1යි බිංදු 2 මෙතන ඉන්නේ මම වැරදි එකක් දාගෙන තිබුණේ හරි දැන් අන්න මෙතන 1යි බිංදුවයි 1යි
බිඳුවයි එකයි උත්තරය එකයි බිඳුවයි බිඳුවයි උත්තරය බිඳුවයි ඔන්න ඔහොම උත්තරයක් එන්නේ උත්තර ටික. එතකොට අපිට දැන් මේකේ තීරු දෙකක් සමානයිනේ. ප්‍රශ්නේ කියලා තියෙන්නේ x.y bar කියන තීරුවයි x bar දන y bar කියන තීරුවයි සමාන බව ඔප්පු කරන්න කියලා. ඒක සමානව නම් අපි කරන්නේ මෙන්න මේ තීරුවයි සමාන වෙන තීරු දෙක මේකනේ. මෙන්න මේ තීරුවයි විශේෂයෙන් කොටු කරනවා. සත්‍යතාවක් වට කොහොමත් ඔයාලා කොටුවක් අඳිනවනේ. වෙන පාට පෑනකින් රතු පාට පාවිච්චි කරන්න එපා. මේ දෙක කොටු කරනවා. කොටු කරලා අපි පෙන්නනවා යටින් මෙන්න මෙහෙම ඊතලයක් දාලා යටින් අපි මෙහෙම ඉරක් දාලා අපි පෙන්නනවා මේ තීරු දෙක සමාන බව. මෙන්න මෙහෙම අපිට පෙන්වන්න පුළුවන්. මේක සම්බන්ධ වෙලා තියෙන්න ඕන මේකට. ගෑවිලා ඔන්න ඔහොම. මෙන්න මේ තීරු දෙක කොහොම සමාන බව පෙන්වන්න පුළුවන් විභාගෙදී. එක අවුරුද්දක මෙහෙම පේපර් එකේ ප්‍රශ්නේ තිබුණම මෙහෙම සමාන බව පෙන්වීමටත් ලකුණක් හම්බුණා. එක්කෝ එක කොටු කරලා කොටු කරන්න මොන රවුම් කරත් කමන්නේ මේ තීරු දෙක. එහෙම නැත්නම් මෙහෙම යටින් ඊතලයක් දාලා ওই දෙකම කරත් කමන්නේ. සමාන බව පෙන්වීමට වෙනමම ලකුණක් හිමි වුණා. මතක තියාගන්න ඕනේ. මේක ප්‍රමේයක්. අපි ඩිමෝගන්ස් තියරි කියලා කියන්නේ ද මෝගන් න්‍යාය කියලා. හරි ඕකට. ඕකෙම තව කොටසක් තියෙනවා පුතේ. මේකෙම තව කොටසක් තියෙනවා මෙන්න මෙහෙම. මේ x.y කියන එකේ සම්පූර්ණ භායක සමාන වෙන්නේ x bar ධන y bar. ඒ කියන්නේ පුතේ එයා කියන්නේ මේ සම්පූර්ණ භායකක් දෙකට කැඩෙද්දී මැද තියෙන ලකුණ මාරු වෙනවා කියලා. සම්පූර්ණ භායක දෙකට කැඩෙද්දී මැද තියෙන ලකුණ මාරු වෙනවා. බලන්න. and එකක් නම් තිබුණේ ඒක o එකක් වෙනවා. එතකොට භායක දෙකට කැඩෙනවා. හරිද? ඕකම අනිත් පැත්තට ලියනවා පුතේ මෙහෙම. මේකත් ඔයාලා ලියා ගන්න. ගෙදරදී ඒක හදාන්න තනියම xo y කියන එකේ සම්පූර්ණ භායක සමානයි. මම ඉතින් ටිකක් ලියන්න. දැන්ම ලියා ගන්න එපා. x bar dot y bar කියලා. මෙන්න මෙහෙම xo y කියන එකේ සම්පූර්ණ භායක සමානයි x bar and y bar. දැන් බලන්න. o එකක් නම් තිබුණේ සම්පූර්ණ භායකට භායක දෙකට කැඩෙද්දී මැද තියෙන ලකුණ මාරු වෙනවා. ඉස්සලා කිව්වේ x.y කියන එකේ සම්පූර්ණ භායක සමානයි x bar ධන y bar. දැන් ඒකේ අනිත් කොටස x ධන y කියන එකේ සම්පූර්ණ භායක සමානයි x bar dot y bar කිය. සම්පූර්ණ භායකක් දෙකට කඩන්න පුළුවන්. හැබැයි මැද තියෙන ලකුණ එයා මාරු කරගන්නවා. and එකක් නම් තියෙන්නේ o එකක් නම් තියෙන්නේ and එකක් වෙනවා. and එකක් නම් තියෙන්නේ ඒක o එකක් වෙනවා. එහෙම කරන්න පුළුවන්. හරි. ඔයාලට එහෙම සුළු කිරීම කරන්න උවමනාවක් නැහැ. ඔයාලා මේකත් ලියාගමු පුතේ. සත්‍යතාව වගුවක් ඇසුරින් මේකත් ඔප්පු කරන්න. මෙන්න මේක. ඔක නෙමෙයි පොඩ්ඩක් ඉරක් වැදෙන වැරදිලා. මෙන්න මේකත් සත්‍යතාව වගුවක් ඇසුරින් ඔප්පු කරන්න. ඔය කොටස. මේකත් ලියා ගන්න ඔතන යටින්. සත්‍යතාව වගුවක් ඇසුරින් ඔප්පු කරන්න කියලා. සත්‍යතා වගුවක් ඇසුරින් ඔප්පු කරන්න. හරි. ලියාගත්තනේ පුතේ ඒක? හරි මම අද තව කොටසක් කරන්න හිතාගෙන හිටියේ ඒක කරන්න බැරි වුණා. ඒ කියන්නේ තාර්කික ద్వාරවල ප්‍රායෝගික භාවිතය කියලා. අපි සාමාන්‍ය ජීවිතයේදී කොහොමද තාර්කික ద్వාර භාවිතා කරන්නේ කියලා. අපි ලබන සතියේ සම්පූර්ණ දවසම කාලයම ගත කරන්න මේ මම හිතන්නේ ඒකට සහ තව තියෙනවා සංග්‍රහිත පරිපත කියලා. අර IC ඇතුලේ තියෙන integrated circuits ඇතුලේ තියෙන පරිපත මොන වගේද කියලා බලන්න. ඒක අමාරු එකක් නෙවෙයි. අර තාර්කික ద్వාරවල ප්‍රායෝගික භාවිතය තමයි වැදගත්. මොකද හැමදාම පේපර් එකේ පුතේ ඒ හා සම්බන්ධයෙන් ප්‍රශ්නයක් එනවා. දැන් මම දැන්ටමත් පේපර්ස් ටිකක් ඕපන් කරගෙන හිටියේ පන්තිය පටන් ගන්න ඉද්දිම ඔයාලට කරන්න දෙන්න. හැබැයි ඒ සඳහා කාලය ප්‍රමාණවත් උනේ නැහැ. මේ තියෙන පේපර්ස් ටික මේ 2016 පේපර් එකේ ප්‍රශ්නයක් 17 හරි මේ තියෙන ප්‍රායෝගික භාවිතයන් ඒකේ 18 දැන් ඉස්සෙල්ලා පෙන්නුවේ 19 එකක් 19 ඒ වගේ හැම අවුරුද්දෙම පේපර්ස් වල ওই වගේ ප්‍රශ්න තියෙනවා. ඒතර මේ මම ඊළඟ දවසේ කතා කරනවා මේ ප්‍රායෝගිකව භාවිතා කරන්නේ කොහොමද කියලා. හරි. මේ බලන්න හැම අවුරුද්දෙම පුතේ මුල්ම ප්‍රශ්නේ වගේ තමයි මේ 2016
17 මේ පළවෙනි දෙවෙනි කොටසේ පළවෙනි ප්‍රශ්න අතර තමයි තියෙන්නේ. මේ ලොජික් නම්බර් සිස්ටම් තියෙනවා ඊට පස්සේ ලොජික් ගේට්ස් තියෙන්නේ මේ. 2018 ත් එමයයි. නම්බර් සිස්ටම් කොටසක් තියෙනවා ලොජික් ගේට්ස් තියෙන්නේ. 2019 උඩ හරියට ඇති කොටසක් මේකේ. මේ තියෙන්නේ එහෙම එකක්. මේ 2019 පේපර් එකේ. ඒකේ හතරවෙනි කොටසේ තියෙන පළවෙනි ප්‍රශ්නේ. හරි. ඔය වගේ හැමදාම පේපර් එකේ ප්‍රශ්න එනවා. ඒක නිසා මේක වැදගත්. ලේසියෙන් අපිට ලකුණක් ගන්න පුළුවන්. සමහර පින්තූර දැක්කම දැන් මුලදීම පින්තූර දැක්කනම් මේක මහා අමාරුයි වගේ හිතනවා. දැන් එහෙම අමාරුයි කියලා හිතෙන්නේ නැතුව ඇති. මොකද දැන් මේ පින්තූර අපි දැකලා ප්‍රශ්න වලට උත්තර ලියලා එහෙම තියෙන නිසා. හරි. අදට අපි පන්තිය නවත්තන වෙනවා. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ඊළඟ දවසේ හෝ නම් මැසේජ් එකක් දාලා දැන් උනත් අහන්න පුළුවන්. හැමෝටම සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා. හරි. ආයුබෝවන්. අයිබෝන්